යේසුස් වහන්සේගේ නාමයෙන් ආසිරි. ඔන්න නැවතත් YouTube බයිබල් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම යේසුස් වහන්සේගේ නාමයෙන් ආසිරි පතමින් අද ක්‍රියාපොතේ 4 වෙනි පාඩමට ඔබව පිළිගන්නවා. ඉතින් අපි මෙතෙක් ක්‍රියා 1 2 3 4 5 6 වෙනකන් ඇවිත් ඉන්නවා. දැනට අපි නතර කරලා තිබෙන්නේ 3 වෙනි පාඩමේ ක්‍රියා 6 කොහොමද ග්‍රීකයන් සහ එනම් ග්‍රීකයන්ව ඉඳ යුදෙව්වන් බවට පත් වෙලා ඊට පස්සේ ගැලවීම ලැබපු අයයි හෙබ්‍රෙව් මිනිස්සුනුයි අතර කියන්නේ ක්‍රිස්තියානිම තමයි ඒ අය අතර හටගත් ඒ ගැටුම පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව අපි සාකච්ඡා කරලා අපි 3 වෙනි පාඩම නිමා කරා. ඉතින් එතෙන්දී අපි දැක්කා කොහොමද ඒ ප්‍රේරිතයන් කියා සිටියේ මේ කාර්යභාරය සඳහා එනම් මේ කෑම බෙදා දීමේ කාර්යභාරය සඳහා ශුද්ධාත්මයෙන් පිරි ඒ වගේම හොඳ ප්‍රඥාවෙන් පිරි හොඳ නමක් ඇති හොඳ සාක්ෂියක් ඇති 7 දෙනෙක්ව තෝරලා දෙන්න ඒ 7 දෙනා මත අපි අත තබනවා. එතකොට ඒ අය ඒ සේවයට යොමු වෙනවා කියලා. ඉතින් මිත්‍රෝනේ මම කියා හිටියා කොහොමද 4 වෙනි පාඩමේ මම ඒ 7 දෙනායින් දෙදෙනෙක් ගැන කතා කරන්න යනවා කියලා. කවුද ඒ දෙදෙනා? ස්තේෆන් සහ ෆිලිප් යන ඒ දෙදෙනා. දැන් ස්තේෆන් කියන නමේ තීරුම ඔටුන්න නැත්තම් මකුට. හරි? ෆිලිප් කියලා කියන්නේ මේ අශ්වයන් කෙරෙහි කැමැත්තක් නැත්තම් ආශාවක් තිබෙන පුද්ගලයා. ඉතින් ඒ නමේ තීරුම් මෙතනට අදාළ නැහැ. ඉතින් මේ ස්තේෆන් ෆිලිප් යන මේ දෙදෙනා පිළිබඳවයි අද මම ඔයගලන්ට උගන්වන්න යන්නේ. ක්‍රියාපොතේ 6 7 8 මේ පරිච්ඡේද 3 අපි බලන්න යනවා. 6 පද කීපයක් අපි දැනටමත් බලලා හමාරයි. ඉතින් අද අපි බලමු 7 වෙනි පදේ ඉඳන්. හොඳේ? ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. තවද දෙවියන් වහන්සේගේ වචනය පතල වී ගියේය. ගෝලයන්ගේ ගණන යෙරුසලේමේ අතිශයින්ම වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූෝය. මතකද මම උගලන්ට කිව්වා පළවෙනි පාඩමේ ක්‍රියා 1:8 යේසුස් වහන්සේ කියපු ඒ කාරණය ක්‍රියාපොත තුලම ඉෂ්ට වුණා කියලා. මොකක්ද මේ පදය? ශුද්ධාත්මයානෝ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. බලය ලබා යෙරුසලෙමෙහිද යුදේවෙහිද සමාරියෙහිද මේ ලෝකාන්තය දක්වාම මාගේ සාක්ෂිකරුවන් වන්නහුය කියලා කියනවනේ. ඉතින් ඒක කොහොමද ක්‍රියාපොත තුලම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ ක්‍රියාත්මක වුණේ කියලා මම ඔයගලන්ට පෙන්වන්න යනවා කියලා කිව්වනේ. ඔන්න ඒකේ පළවෙනි අදියරය මේ පදේ අපි දැක්කා. මොනවද? යෙරුසලේමේ මේ ගෝලයන් පිරිස යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයන් හැටියට ජීවත් වුණ හේින්න බොහෝ සමූහයක් දහස් ගණනින් ගැලවීමට ආවා. මතකද පේතෘස්ගේ පළවෙනි දේශනාවේ කී දෙනෙක් ගැලවීමට ආවද කියලා? 3000ක්. දෙවෙනි දේශනාවේ 5000ක්. එතනම 8000යි. ඊට අනතුරුව සහ ඊට බැහැරව තවත් විවිධ අයගේ සාක්ෂිය තුලින් තවත් දහස් ගණන් සෙනඟ සභාවට ගැලවීම තුලින් රැස් කරනු ලැබුවා. ඉතින් මෙතන කියලා තියෙනවා යෙරුසලේමේ අතිශයින්ම වැඩි විය. අන්න යෙරුසලේමේ සාක්ෂිය කරන කොටගෙන සභාව සුභාරංචිය පැතිරිලා ඉවරයි. පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූෝය. ඒගොල්ලෝ තමයි මෙල්ල කරගන්න බැරි අමාරුම කට්ටිය. පූජකවරු. ඒගොල්ලන්ගෙනුත් බොහෝ සංඛ්‍යාවක් ගැලවීමට ආවා කියන්නේ විශාල දෙයක් නේද? හොඳයි. දැන් මෙතන ඊළඟ පදේ ඉඳන් 7 වෙනි පරිච්ඡේදය නිමා වෙනකන් අපි බලන්න යන්නේ ස්තේෆන් කියන ඒ චරිතය පිළිබඳවයි. ඉතින් ස්තේෆන් කියනකොට මේ වැඩසටහන බලන් ඉන්න බොහෝ අයට දැනටමත් දන්නවා පළවෙනි වේද සාක්ෂිකාරයා ගැනයි අපි කතා කරන්න කියලා. එනම් යේසුස් වහන්සේ වෙනුවෙන් සුභාරංශය වෙනුවෙන් පළමුවෙනි වේද සාක්ෂිකාරයා කියන්නේ ඉස්සෙල්ලම යේසුස් වහන්සේ වෙනුවෙන් සුභාරංශය වෙනුවෙන් මරණු ලැබූ පුද්ගලයා ගැනයි අපි කතා කරන්න යන්නේ. හොඳයි බලමු අපි 8 වෙනි පදය. ස්තේෆන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව
පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදු කෙලේය. ස්තේෆන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදු කෙලේය. මිත්‍රවරුනි, ස්තේෆන් දැන් හාස්කම් කරනවා. පුදුම දේවල් කරනවා. හැබැයි එතුමාව සේවයට ගත්තේ මොනවටද? අර මේසේ කෑම බෙදන්න. දැන් අද ක්‍රිස්තියානි අය අතර ලෙඩක් තියෙනවා. ලොකු සේවය පොඩි සේවය කියලා කතා කරන ලෙඩක්. මිත්‍රවරුනි, මම පස්සේ කියලා දෙන්නම්. ඔය ලොකු සේවය පොඩි සේවය කියලා එකක් නැහැ. හුඟක් කල් සේවය කරන ඒවා ටික කල් සේවය කරන ඒවා තියෙනවා. නමුත් ඔය ලොකු සේවයන් පොඩි සේවයන් කියලා එකක් නැහැ. සමහර වෙලාවට හුඟක් කල් සේවයේ ඉන්න කට්ටිය ලොකු මේ ලෞකික මට්ටමින් ලොකු සේවයක් කරනවා යයි කියලා හිතන අය සමහර වෙලාවට නිකන් උඩඟු වෙලා අර අනිත් අර පොඩි සේවයන් කරන අයව නිකන් පහත් විදියට බලනවා. ඒ වගේම ওই පොඩි සේවය කියලා කරන අය සමහරවිට මේ වගේ යෝධයෝ දිහා බලලා අම්මෝ ඒගොල්ලෝ ලොකු සේවකයෝ කියලා කියනවා. ඕවා වැරදි කියලා තවත් යන්න මම කියලා දෙන්නම්. දැන් මෙතන අපි කතා කරන්නේ කවුරු ගැනද දන්නවද? නිකන් ඔය සභාව තුල කෑම බෙදන ප්‍රශ්නයක් හටගත් විට ඒකට සේවකෙක් බවට පත් කරන ලද ස්තේෆන් දැන් පුදුමද හාස්කම්ද කරනවලු. ඉතින් ඔබගේ සේවය සභාවේ මොන වගේ සේවයක් වුණත් හිතන්න එපා ඒක පොඩි කියලා. දෙවියන් වහන්සේට පුළුවන් ඔබ බාලවත් විදියට පාවිච්චි කරන්න. දැන් බලන්න පුදුම හාස්කම් දේවල් විතරක් නෙවෙයි. ඔන්න බලන්න එයාගේ ප්‍රඥාව කොහොමද කියලා. හොඳේ 9 වෙනි පදේ කියනවා එහෙත් ලිබර්තීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයවද අයිතුවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද ඇලෙක්සැන්ද්‍රියයන්ගෙන්ද කිලිකිය සහ ආසියාවේ වැසියන්ගෙන්ද සමහරෙක් නැගිට ස්තේපන් සමග විවාද කළෝය. ඔහු ප්‍රඥාවෙන්ද ආත්මය ආනන් කරන කොටගෙනද කළ කතාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකි විය. මෙයා අර නිකන් කෑම බෙදෙන එක්කෙනා. කෑම බෙදෙන එක්කෙනාත් එක්ක කතා කරන්න මේ උදවියට බැරි වුණාලු. දැන් මේ උදවිය කවුද කියලා මම ටිකක් කියලා දෙන්නද? නැත්තම් ඕගොල්ලෝ දන්නේ නැහනේ මේ කාත් එක්කද ස්තේෆන් තර්ක කරන්න කියලා. එයාගේ මට්ටමේ උන්නන් නෙවෙයි. මේගොල්ලන්ගේ මට්ටම වෙනස්. මේ බලන්න. ඔය කියලා තියෙනව නේද? මම මේ පොඩ්ඩක් දඟලන්නේ මේ සිංහල උච්චාරණය මේක මොකද මේ ග්‍රීක් වලින් වෙනම තියෙන්නේ සිංහලකරණය කරලා තියෙනවනේ. ඒකයි. මේ බලන්න ලිබර්තීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයට අයිති වූවන්ගෙන්ද මේ ලිබර්තීනයන් කියලා කියන්නේ කවුද දන්නවද? මැද පෙරදිග සහ අප්‍රිකාව දෙකටම අදාළ මේ සමහර අය ඉන්නවා දැන් වර්තමාන ලිබියා පැත්තෙන් එහෙම ආපු අය ඒ කාලේ. ඉතින් ඒගොල්ලන්ගේ අදහස් කොහොමද දන්නවද? ආත්මික අදහස්. ඒගොල්ලෝ නිකන් මේ මිත්‍යාවාදයන් එතකොට නිකන් අමුතුම දේවල් දේව දූතයන් දර්ශන ස්වප්න ඒවා ගැන ගොඩක් විශ්වාස තියන අය. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ අය කතා කරනකොට තනිකර එහෙමනේ කතා කරන්නේ. මේ උඹලගේ මේ දේවල් වලට මේ ආත්මික අර්ථ තියනවද? ආත්මිකව ඔප්පු කරන්න පුළුවන්ද? දේව දූතයෝ මේ ගෙනල්ලා පෙන්වන්න පුළුවන්ද? මේ ඊන දර්ශන පෙන්වන්න පුළුවන්ද? ඉතින් ඒ ගණේ අය. ඒගොල්ලෝ ස්තේෆන් එක කතා කරලත් පෙරදුනාලු. ඊගාවට කියනවා මේ කොහෙන්ද සෙනඟ අතරේ සිදු කළේ එහෙත් ලිබර්තීනියන්ගේ සිනගෝගය කියන සිනගෝගයට අයිති වූවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද කිරේනියා කියන්නේ මතකද අර යේසුස් වහන්සේ කුරුසිය උස්සගෙන යනකොට එක තැනක උන්වහන්සේට උස්ස ගන්න බැරි වෙලා ඔය කිරේනිය වලින් ආපු සීමෝන්ට උස්සන්න කියලා බල කරා රෝමානු සූදාදුවන් අන්න ඒ කිරේනිය තියෙන්නේ අප්‍රිකාවේ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩ නිකන් මේ වැඩ ඒගොල්ලන්ගේ මේ දේවල් ආත්මික දේවල් වැඩ ඒගොල්ලෝ ගොඩාක් නිරාහාරව ඉන්නවා. ඒගොල්ලෝ ගොඩාක් මේ උඩ පැන යාඥා කරනවා. ඒගොල්ලෝ නිකන් උද්‍යෝගමත් හැම වෙලෙම නිකන් උද්‍යෝගීවම තමයි ඒගොල්ලෝ ඉන්නේ හැම වෙලෙම දඟලන જાතියක්. ඉතින් ඒගොල්ලන්ට
මෙයා කතා කරනවට විරුද්ධව හිට ගන්න බැරි වුණාලු. ඊට පස්සේ ඇලෙක්සැන්ද්‍රියයන්ගෙන්ද මේ ඇලෙක්සැන්ද්‍රියාව කියන්නේ වකට තිබුණු ඔක්ස්ෆෝඩ් කේම්බ්‍රිජ් වගේ. ඒ කියන්නේ ඇලෙක්සැන්ද්‍රියාව කියන්නේ ඒ කාලේ ඊජිප්තුවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම මහා උගතුන් ජීවත් වුණ තැනක්. ඉතින් ඒ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධිය නිකන් භයානකයි. ඒගොල්ලෝ නිකන් ප්‍රොෆෙසර්ස්ලා මහාචාර්යවරුන් ඉතින් ඒ වගේ පඬිවරුන් ඉතින් ඒ අයගේ බුද්ධිමය මට්ටම ස්තරම් ඉහළයි. ඒ අයටත් බැරි වුණාලු මේ කෑම බෙදන ස්තේෆන්ගේ ප්‍රඥාවට එරෙහිව හිට ගන්න. ඒ විතරක් නෙවෙයි කිලිකිය කියන්නේ මේ ග්‍රීක පළාතක්. ඒගොල්ලෝ කවුද? දර්ශනවාදීන්. දර්ශනවාදීන් එක කතා කරලා තියෙනවා. මගේම ෆිලොසොෆර්ස් කියලා කියන්නේ අර ප්ලේටෝලා සෝක්‍රටිස්ලා අන්න ඒ වගේ අය. ඒ අයටත් බැරි වුණාලු ස්තේෆන් සමග කතා කරන්න. ආසියාවේ වැසියන්ගෙන්ද අපේ වගේ අය. දැන් මෙහෙමයි. දැන් මේ ඇවිල්ලා මේ ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් ආපු ඊජිප්තුවන්, කිලිකියෙන් ආපු ග්‍රීකයන්, කිරේන වලින් ආපු අප්‍රිකානුවන් එහෙම නෙවෙයි. මේ සේරම යුදෙව්වෝ. නමුත් ඒ පළාත්වල ඉඳන් ආපු යුදෙව්වෝ. ඒ නිසා ඒගොල්ලන්ට අර ඒ පළාත්වල තිබුණ දේවල් ඒගොල්ලන්ගේ ඒ මොලේ තිබුණා. ඒගොල්ලන්ගේ තර්කවල ඒ දේවල් ඒගොල්ලෝ මිශ්‍ර කරලයි ඉදිරිපත් කරේ. ඉතින් මෙතන අපිට පෙන්වන්නේ මොනවද දන්නවද මිත්‍රවරුනි? ලූක් තුමා තුලින් ශුද්ධාත්මයන් වහන්සේ ඒ කෑම බෙදන්න සේවයට ආපු ඒ ස්තේෆන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔහු මත මොන ආකාරයෙන් තිබුණාද කියනවා නම් ඕනෑම ගණේ මිනිස්සු ඇවිත් මේ මිනිස්සයත් එක්ක තර්ක කරන්න බලනකොට ඒ අයට බැරි වුණාලු දිනන්න. ඇයි? ඒ තරම් ප්‍රඥාවක්, ඒ තරම් අනුග්‍රහයක් මේ ස්තේෆන්ගේ මුඛයෙන් පිටත් වෙලා තියෙනවා. මිත්‍රෝනි මේක තමයි සේවය කියන්නේ. සේවය කියන්නේ අපි මොනවද කරන්න කියන එක නෙවෙයි. දෙවියන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙක්ව අරන් ඕනම විදිහට පාවිච්චි කරන්න. ඒ නිසා නිකන් ඔය කෑම බෙදන සේවයනේ කියලා අපි ඕක නිකන් මේ පහත් ලෙස අපි හිතන්න නරකයි. බලන්න එතුමා මොන විදිහේ සේවයක් මෙතනද කරනවද කියලා. එතකොට ඒගොල්ලන්ට බැරි වෙනවා. එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුවා යයි කියන්ට ඔහු මනුෂ්‍යයන් පෙළඹෙව්වෝය. මෝසෙස් කියලා මෙතන කියන්නේ මොකටද? ව්‍යවස්ථාවට නැත්තම් පැරණි ගිවිසුමට. දැන් අලුත් ගිවිසුම් කාලේ පැරණි ගිවිසුමට විවිධ නම් තිබ්බනේ. මතකද මම පළවෙනි පාඩමේ කියලා දුන්නා. ඒ වයින් එකක් තමයි මෝසෙස්. දැන් මෝසෙස්ට විරුද්ධව කතා කරා කියන්නේ අර මෝසෙස් කියන මනුෂ්‍යයට විරුද්ධව නෙවෙයි. මෝසෙස් ලවා ලියන ලද ව්‍යවස්ථාවට නම් දේව වචනයට අපිට පරණ ගිවිසුමට විරුද්ධව කතා කරා, දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරා කියලා මේ බොරු චෝදනාවන් එල්ල කරලා ඒකට සාක්ෂිකාරයන් හිටන් සූදානම් කරනවා. මේ මිනිසයා මේ ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධව කතා කිරීම නොනවත්වයි. කොමක් හේින්ද මේ නාසරිය යේසුස් මේ ස්ථානය කඩා දමා මෝසෙස් විසින් අපට බාර දුන් නියෝග වෙනස් කරනවා ඇතැයි ඔහු කියනවා ඇසීමු යයි කියන්නා වූ බොරු සාක්ෂිකාරයන් පැමිණවූෝය. මන්ත්‍රණ සභාවේ ඉඳගෙන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙලා සිටියදී ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුණේය. දැන් මිත්‍රෝනි මේ ස්තේෆන් නිකන් මේසි කෑම පිළියෙල කරලා ඒක බෙදා දුන්න 7 දෙනායින් එක්කෙනෙක්නේ. හැබැයි මේ තුමාට විරුද්ධව දර්ශනවාදීන්ට කතා කරලා දිනන්න බැරි වුණා. ස්වප්නකාරීන් දර්ශනකාරීන්ට මේ කතා කරලා දිනන්න බැරි වුණා. බුද්ධිමතුන් ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් ආපු බුද්ධිමතුන්ට කතා කරලා දිනන්න බැරි වුණා. ලොකු වැඩකාරයෝ අප්‍රිකාවෙන් ආසියාවෙන් ආපු වැඩකාරයින්ට මෙයා වගේ පුදුම හාස්කම් කරන්න බැරි වුණා. අන්තිමට පෙරදුනා මේ මිනිස්සුන්ට නිකන් වසලැජ්ජාව. ඒ නිසා ඒගොල්ලන්ට ඕනේ මේ මිනිස්සයව මරලම දාන්න. ඒ නිසා මොනවද කරේ? බොරු සාක්ෂිකාරයින්ව ලෑස්ති කරා මේ විදියට බොරු කිව්වා යයි කියන්න කියලා.
දැන් යුදෙව් සංස්කෘතියේ තිබුණ එක දෙයක් මම ඔයගලන්ට කියලා දෙන්නම්. කොහොමද මේ ගල් ගහලා මරන්නේ කියලා. මොකද මෙතුමාව දැන් ගල් ගහලයි මරන්න යන්නේ. ඉතින් අපි බලනවා 7 වෙනි පරිච්ඡේදයේ එවිට උත්තම පූජකයා මේ දේවල් මෙසේදයි ඇසුයේය ස්තේපන් කතා කොට කියනුවේ කියලා දැන් මෙයා දේශනා කරනවා. ඊට පස්සේ ගල් ගහලා මරනවා. දැන් ගල් ගහලා මරණ කතාව මං කියලා ඊට පස්සේ ස්තේෆන්ගේ දේශනාව ගැන මම ඔබට කියන්නම්. දැන් යුදෙව්වෝ කවුරු හරි මරණීය දඬුවමට සුදුසු වැරැද්දක් කරා නම් ඒකට සාක්ෂිකාරයන් අවම වශයෙන් දෙන්නෙක් ඕනේ. එතකොට පළවෙනි සාක්ෂිකාරයා කියයි ඔව් මේ මනුෂ්‍ය මේ වැරද්ද කරපු එක මම දැක්කා. ඇසින් දුටුවා, කනින් ඇසුවා. හරි. ඊට පස්සේ ඒක සනාථ කරන්න ඕනේ දෙවෙනි සාක්ෂිකාරයා. එතකොට මේ මන්ත්‍රණ සභාවේ තීරණයක් ගන්නවා නම් මේ මනුෂ්‍යව ගල් ගහලා මරන්න ඕනේ කියලා ඔය සමහර මිනිස්සු හිතනවා වගේ හැම තැනම ගල් ගහලා මරන්න බෑ. ඒකට කියලා තැනක් තියෙනවා. ජෙරුසලේමටම කියලා තැනක් තිබුණා ගල් ගහලා මරන්න. නාසරෙත් වලට වෙනම තැනක් තිබුණා ගල් ගහලා මරන්න. ඒ ස්ථානයට එක්කන් ගිහිල්ලා තමයි ගල් ගහලා මරන්නේ. හොඳේ. එතකොට දැන් නාසරෙත් වල තිබුණ ඒ ස්ථානයට අද මවුන්ට් ප්‍රෙසිපිස් කියලා කියනවා. ලූක් 4 ඔයගොල්ලෝ බැලුවොත් යේසුස් වහන්සේ එතනට තමයි ගෙනිච්ච තල්ලු කරලා මරලා ගල් ගහන්න. දැන් ජෙරුසලේමේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කොතනද කියලා මම කියලා දෙන්නම්. සාලමෝන් දේව මාලිගාව හදන කාලේ ඔය ගල් තිබුණු ප්‍රදේශයක් තෝරාගෙන ජෙරුසලේමේ දොරටුව දමස්කස් කියන දොරටුවට පොඩ්ඩක් පිටින් ඒ ගල් ටික කඩලා ඒවා ගෙනියලා තමයි දේව මාලිගාව නිර්මාණය කරේ. දේව මාලිගාව විතරක් නෙවෙයි මේ තවත් ගොඩ නැගිලි ජෙරුසලේමේ. ඉතින් අපි කියනවානේ ගල්වල කියලා. ඉතින් සාලමෝන් ගල්ගත්තු තැන නිසා එතනට කියනවා සාලමෝන්ගේ ගල්වල කියලා. ඉතින් සාලමෝන්ගේ ගල්වලේ මෙහෙම කඩලා ඇති තරම් ගල් ගත්තාම ආයෙතින් ගල් ගන්න ඕනේ නැහැ ඉවරයි නැවැත්තුවාම ඒක නිකන් මෙහෙම කන්දක් වුණාට දැන් කඩලානේ තියෙන්නේ. ඒක බලනකොට නිකන් අර හිස් කබලක් වගේ. එතකොට ඒගොල්ලෝ ඒකට හිස් කබල කියලා නම් තිබ්බා. ඒකට ඒ භාෂාව හිබ්‍රු භාෂාව කියනවා ගොල්ගොතා. ඒක තමයි ගොල්ගොතා. එතකොට එතන මරණ දඬුවම් දෙන ස්ථානයේ බවට පත් වුණා. මොකද එතන ගෙවල් හදන්න බෑ, එතන ජීවත් වෙන්න බෑ. අනික පාරවල් දෙකක්, එතන මහමාර්ග දෙකක් යන හන්දියක්. ඒ නිසා ගල් ගහලා මරන්න ඒ ස්ථානය තෝරගත්තා. දැන් යුදෙව්වන් කොහොමද ගල් ගහලා මරන්නේ? ආගන්න. දැන් විත්තිකරු ඒ මිනිස්සයා මරණ දඬුවමට නියම වෙනවා නම් මන්ත්‍රණ සභාව විසින් ඒ මිනිස්සයාව අර උඩට එක්කන් යනවා. උඩට එක්කන් යනකොට අර පළවෙනි සහ දෙවෙනි සාක්ෂිකරුවන් දෙන්නත් යනවා. ගිහිල්ලා දැන් ඒක කන්දක් වගේනේ උස් තැනක්නේ. ඒ මුදුනට මේ විත්තිකරුව ගේනවා. ගෙන ආපුවාම පල්ලෙහා හිටගෙන ඉන්න මන්ත්‍රණ සභාවෙන් එක්කෙනෙක් හයියෙන් හැමෝටම ඇහෙන්න අර උඩ ඉන්න ඒ විත්තිකරුටයි සාක්ෂිකරුවන්ටයි ඊට පස්සේ මේ බලන් ඉන්න උදවියටයි හැමෝටම ඇහෙන්න හයියෙන් එයා කරපු වැරද්ද කියනවා. මේ මිනිස්සයා මෝසෙස්ට විරුද්ධව, ව්‍යවස්ථාවට විරුද්ධව, දෙවියන් වහන්සේට විරුද්ධව වැරදි දේවල් කතා කරා. ඒක ඇසින් දුටු කනින් ඇසු සාක්ෂින් දෙන්නේ කන් ඉන්න උඩ. ඒ නිසා මේ මිනිස්සයාට අපි මරණ දඬුවම නියම කරනවා කියලා. ඊට පස්සේ අර පළවෙනි සාක්ෂිකාරයා ඉන්නේ. ඒ මිනිස්සයාට මේගොල්ලෝ පල්ලෙහෙන් අහන දෙනවා හරි දැන් තල්ලු කරන්න කියලා. ඒ මිනිස්සයා පිටිපස්සේ ඉඳන් විත්තිකරුව තල්ලු කරනවා. මේ විත්තිකරු උඩ ඉඳන් වැටෙනවා මේ පල්ලෙහාට. ඉතින් පල්ලෙහා ගොඩක් ගල් එහෙම තියෙනවා. සමහර වෙලාවට වැටුණ ගමන්ම මැරෙනවා. නමුත් බොහෝ දුරට ඒක අර ගොඩක් උඩ නෙවෙයි නිසා නාසරෙත් වල මවුන්ට් ප්‍රෙසිපිස් නම් අය තල්ලු කරා නම් ගල් ගහන්න අවශ්‍යයක් නැහැ. අනිවාර්යයෙන්ම මැරෙනවා. චර උසයි. හැබැයි ගොල්ගොතා එහෙම නෙවෙයි. සමහර වෙලාවට ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ.
මැරෙන්නේ නැති වුණාම පල්ලෙහා ඉන්න කට්ටිය බලනවා මේ මිනිස්සයාට තාම පණ තියනවා. කිව්වම මේ ඉඳන් කියනවා හරි දැන් ගල් ගහන්න කියලා. එතකොට අර පළවෙනි සාක්ෂිකරුවා මිනිහා ලොකු ගලක් අරන් උඩ ඉඳන් දාන්න ඕනේ මේ මිනිස්සයා වැටිච්ච මිනිස්සයාගේ ඇඟට. ඉතින් උඩ ඉඳන් දානකොට සමහරලාට ඔළුවට වැටෙනවා නම් එතරම් ඉවරයි. චුරු වෙනවනේ. නැත්තම් මේ හරියට වැටෙනවා පපුව හරියට වැටෙනවා නම් එහෙම ඒත් ඉවරයි. නමුත් සමහරලාට අත්වලට කකුල් වලට එහෙම වැටෙනම අත් කකුල් චුරු වෙනවා මැරෙන්නේ නැහෙනි. සමහරලාට ගල මේ මිනිස්සයාගේ ඇඟේ වදින්නේවත් නැතුව වෙන කොහරි යටේ. එහෙම වුණාම අර දෙවෙනි මේ සාක්ෂිකාරයා ඉන්නේ. ඒ මිනිස්සයා ඇවිල්ලා උඩ ඉඳන් තව ගලක් අරන් දාන්න ඕනේ. ඒ ගලත් වැටලා එක්ක මේ මිනිස්සයාට වැදුන්නේ නැත්තම් කකුලේ හරි අතේ හරි වැදුනා. තාම මේ මිනිස්සයා පන පිටින් නම් විතරක් මේ පල්ලෙයා බලන් ඉන්න මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා මේ මිනිස්සයාට එතන ඉඳන් ගල් අරන් ගහලා මරන්න. තේරෙනවද? මෙතෙන්දි මම මතක් කරලා දෙන්න ඕනේ අර මග්දලේ මර්යාව ගෙනාවනේ යේසුස් වහන්සේ ළඟට මේ ගල් වලින් ගහලා මරන්න. මේ අපි ওই ක්‍රිස්තියානි චිත්‍රපටිවල නැත්තම් ওই කතන්දරවල අපි බලලා අහලා තියෙන විදිහට අපි හිතන්නේ අර එවෙලෙම එතනම තියලා ගල් ගහලා මරන්න ඔය ගෙනාවේ කියලා. නෑ ඊශ්‍රායල් වල ඔය හිතු මතේට ඕනම තැනක ඉඳන් ගල් ගහලා මරන්න බෑ. ඒ ගෙනාවේ යේසුස් වහන්සේ ළඟට ගෙනල්ලා අහනවා මේ වගේ එක්කෙනෙකුට ගල් ගහලා මරන්න ඕනේ නේ කියලා. එතකොට ඒක යේසුස් වහන්සේ ගල් ගහලා මරන්න ඕනේ කිව්වා නම් ඒ වෙලෙම ගල් අරන් ගහන්න නෙවෙයි. තේරෙනවද? ඒක මන්ත්‍රණ සභාවට යන්න ඕනේ. යේසුස් වහන්සේ රබ්බිවරයෙක් හැටියටනේ පිළිගනු ලැබුවේ. එතකොට රබ්බිවරුන්ට අයිතියක් නැහැ මරණ දඬුවම් දෙන්න. ඉතින් ඒගොල්ලෝ අදහසක් විතරයි විමසුවේ. ඉතින් හදිසියෙවත් ඒ ගෑණිට ඒ වෛශ්‍යාවට ගල් ගහලා මරන්න ඕනේ කියලා යේසුස් වහන්සේ කියලා තිබ්බා කියමුකෝ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඊට පස්සේ මන්ත්‍රණ සභාවට ගෙනියන්න ඕනේ. මන්ත්‍රණ සභාවෙන් තමයි තීන්දුව කරන්න ඕනේ මෙයාට ගල් ගහලා මරන්න ඕනේ කියලා. එහෙම ගල් ගහලා මරන්න තීන්දුව කරනු ලැබුවා කියමුකෝ. එතකොට මෙයා වෛශ්‍යකම් කරා කියලා ඔප්පු කරන ඒ සාක්ෂිකාරයින් දෙන්නෙක් අර උඩට නගින්න ඕනේ. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් තමයි මෙයාව තල්ලු කරන්න ඕනේ. එයා තමයි අර පළවෙනි ගල ගහන්න ඕනේ. දෙවෙනි ගල දෙවෙනි සාක්ෂිකාරයා ගහන්න ඕනේ. තේරෙනවද? එතකොට යේසුස් වහන්සේ අර පොළවේ ලිය හිටියා නේද? එතකොට ඉතින් මේ ඕකටත් මේ සමහර බයිබල් විශාරදවරු අදහස් කියනවා. දැන් මගෙනුත් සමහර අහනවා පාස්ටර් යේසුස් වහන්සේ මොනවද ලිව්වේ කියලා. කවුද දන්නේ? යේසුස් වහන්සේ මොනවද ලිව්වේ කියලා. ඉතින් මොකක් හරි ලියලා ඉන්න ඇති. ඉතින් සමහරු ඒවට ඉතින් හදලා මාර කතා කියනවා. ඒගොල්ලෝ කියනවා මේ අර සෙනඟ ඒ කාන්තාව මරන්න ඕනේ කියලා අර කියපු ඒ සෙනඟ කරපු පාප ටික මෙහෙම උන්වහන්සේ ලිය පෙන්වලු ඒගොල්ලන්ට උඹලා කරපු පව් මේවා තමයි හොරකම, බේබදුකම, මිනි මැරුම කියලා එහෙම ලිව්වා කියලා. ඉතින් ඒවා ඔප්පු කරන්න බෑ මොකක් හරි ඉතින් කුරුටු ගහ ඉන්න ඇති. ඉතින් මේ යේසුස් වහන්සේ එතන කියනවානේ උඹලෙන් මේ කවුද පව් කරලා නැත්තේ ඒ පුද්ගලයා ඉස්සල්ලාම ගල ගහපන් කියලා. අපි හිතන්නේ අර චූටි ගලක් අරගෙන මෙහෙම අදලා අරින්න කියලා කියන්න හදනවා කියලා. නෑ. අර ඉස්සල්ලාම ගල ගහන එක්කෙනා තමයි අර උඩට නගින්න යන එක්කෙනා. පළවෙනි සාක්ෂිකාරයා. එතකොට යා තමයි කියන්න ඕනේ ඇසෙන් දුටුවා කනින් ඇසුවා කියලා. දැන් හිතන වෛශ්‍යකමට අහුවෙච්ච ගෑණි මේ වෛශ්‍යකම් කරනක මං ඇසින් දුටුවා කනින් ඇසුවා කියලා කියන්න නම් ඒතර උඹ මොනවද එතනට ගිහින් කරේ කියන ප්‍රශ්නිකුත් මතුවෙනවනේ. තේරෙනවද? උඹ කොහොමද ඇසින් දකින්න ඔතනට ගියේ? උඹ මොකටද උඹට මොනවද ඇහුනේ කියන ප්‍රශ්නිකුත් එනවනේ. ඉතින් ඕවා සමහර අය දන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතනවා මේ එක කතන්දර කියලා. මේ බයිබල් විශාරදවරු පළ කරන අදහස් වලින් එකක් කියන්නද? සමහරු කියනවා දැන් මේක මම නෙවෙයි බයිබල් විශාරදවරු. දැන් මගෙන් අහන්න එපා මම ඒක පිළිගන්නවද නැද්ද කියලා. දන්නේ මට දන්නේ නැති දේවල් වලට මම ඇඟිලි ගහන්නේ නැහැ. ඉතින් සමහරු කියනවා යේසුස් වහන්සේ කිව්වේ මෙහෙමලු මේ වෛශ්‍යාව සමග පව් කරපු නැති එකෙක් ඉන්නවනම් කියන්නේ මෙයත් එක්ක සල්ලාලකමේ නොයෙදුණු පුද්ගලයෙක් ඉන්නවනම්
ඒ පුද්ගලයා පළවෙනි ගල ගහන්න කියලා. මොකද කියනවානේ මගදලේ මරියා හරි ලස්සනයි. ඉතින් එයාත් එක්ක ඔක්කොම වෛශාකම් කරා. එතකොට එතන හිටපු උන් හැම එකම හිමීට මාරු වුණා කියලා. ඉතින් ඒක ඉතින් ඇත්ත වෙන්නත් පුළුවන් නෑ වෙන්නත් පුළුවන්. නමුත් මම හිතන දේ මොනවද දන්නවද? මේ ඇසින් දුටු සාක්ෂියක් ඉතින් වෛශාකමට ඕවා ප්‍රසිද්ධිය කරන දේවල් නෙවෙයිනේ නේද? ඉතින් ඇසින් දුටු සාක්ෂිකාරයෙක් නැත්තම් කනින් අසපු සාක්ෂිකාරයෙක් එන්න විදියක් නැහැ නේ. ඉතින් ඔයා මොනවද එතන කරේ කියලා ප්‍රශ්නයක් එනවනේ. ඉතින් ඒ වගේ යේසුස් වහන්සේ නිකන් 아무තු ප්‍රශ්නයක් ඇහුවා කියලා තමයි මම හිතන්නේ. අර එයත් එක්ක වෛශ්‍යකම් කරා කියලා කියන මතය මම එච්චර පිළිගන්නේ නැහැ. මොකද එච්චර ජන සංඛ්‍යාවක් මෙයත් එක්ක වෛශ්‍ය කරලා තිබුණා නම් හැමෝටම AIDS හැදිලා ඒ කාලේ. ඉතින් ඒක නමුත් මේක තමයි කතාව. ගෙනියලා ගොල්ගොතා උඩට ගෙනියලා තල්ලු කරලා ගල් ගහන්න ඕනේ. ඉතින් ඒ වගේ ඊට පස්සේ අරගොල්ල අහන්නේ උඹට කොහොමද දන්නේ කියලා. ඒ නිසා හිමීට එක එක මාරු වුණා. ඉතින් මෙතන දැන් ස්ටේෆන්ගේ කතාවෙත් මේ මිනිස්සු සාක්ෂිකාරීන්ව ලෑස්ති කරේ ස්ටේෆන්ව ගල් ගහලා මරන්න. දැන් මේගොල්ලෝ අහනවා ඔන්න 7 වෙනි පරිච්ඡේදයට අපි එනවා. එවිට උත්තම පූජකයා මේ දේවල් මෙසේදයි ඇසුවේය. ස්තේපන් කතා කොට කියනුයේ කියලා මිත්‍රවරුනි යනවා ගෙනියනවා ඔහුගේ දේශනාව 53 වෙනි පදය වෙනකම්. දැන් ඒක මම මෙතනදී උගන්වන්න යන්නේ නැහැ. සරලව කියන්නම් මොන දේවල්ද මෙතුමා කතා කරන්නේ කියලා. ස්තේපන් පටන් ගන්නේ ආරාන් වලින් පිටත්ව කානාන් දේශයට යන්න කලින් මෙසොපොතේමියාවේ ඉඳද්දිම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරා කියන එකෙන් පටන් ගන්නවා. පටන් අරගෙන යේසුස් වහන්සේ වෙනකම් ආබ්‍රහම් සිට යේසුස් වහන්සේ දක්වා ඒ දීර්ඝ ඉතිහාසය අර වැදගත් කරුණු ටික නිකන් නියමයට කියාගෙන එනවා. ආබ්‍රහම්ව කොහොමද දෙවියන් වහන්සේ තේරුවේ? කොහොමද රට දුන්නේ? කොහොමද මිසරයට ඒගොල්ලෝ වහල්කමට ගියේ? කොහොමද මෝසෙස් ළමා ඒගොල්ලෝ පිටතට ගෙන එනු ලැබුවේ? කොහොමද දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව නඩත්තු කරලා ඊට පස්සේ දාවිද් ගැන කියනවා. දාවිද් දේවමාලිගාව හදන්න ගියා කියලා කියනවා. නමුත් සාලමෝන් හැදුවා කියලා කියනවා. ඉතින් ආබ්‍රහම් සිට යේසුස් දක්වා එවන් මාතෘකාවකින් කතා කරනවා වගේ මේ මිනිස්සයා කතා කරා. කවුරු ඉදිරියේද? උත්තම පූජකයා, තව අනිකුත් පූජකවරු, ඒ මන්ත්‍රණ සභාව, වචනය හොඳට දන්න යුදෙව් පඬිවරු ඉදිරියේ මේ ස්තේපන් කතා කරා කියන්නේ හිතලා බලන්න මොන තරම් බයිබලය. ඒගොල්ලන්ට බයිබලය කියලා කියන්නේ අපේ පරණ කිවිසුමනේ. බයිබලය මොන තරම් හොඳට දැනගෙන ඉඳලා තියෙනවද ස්තේෆන් කියලා. හැබැයි එතුමගේ සේවය මොනවාද? කෑම බෙදන සේවය. කෑම බෙදන සේවයට තෝරන්නම ප්‍රේරිතයා මොන සුදුසුකම් තුනක්ද බලාපොරොත්තු වුණේ? ප්‍රඥාවෙන් පිරීලා ඉන්න ඕන, සුදාත්මයෙන් පිරීලා ඉන්න ඕන, මිනිස්සු අතර හොඳ සාක්ෂියක් තියෙන්න ඕන. නිකන් කෑම බෙදන්න. දැන් කෑම බෙදන්න තෝරලා 10 දෙනායින් එක්කෙනෙක් තමයි මෙයා. දැන් බලන්න ගියාම මං කියවනේ අර එක අර පැති පහකින් ආපු අයට විරුද්ධව තර්ක කරද්දී මොන විදිහේ ප්‍රඥාවක් මොහුට තිබුණාද කියලා මං කියවනේ. දැන් මේ මන්ත්‍රණ සභාව ඉදිරියේ උත්තම පූජකවරයාට උත්තර දෙන මුවාවෙන් හැමෝටම මෙයා ආපෞසරයක් ඒගොල්ලන්ගේ මුළු බයිබලයම මතක් කරලා දෙන්න තරම් නියමයට බයිබලය දැනගෙන හිටියා. නිකන් කෑම බෙදන හදේක. අද දේව ගැතිවරු කී දෙනෙකුටද බයිබල් ඉතිහාසයේ විදිහට දන්නේ? බයිබල් ගුරුවරු කී දෙනෙකුටද ওই බයිබල් ඉතිහාසය මේ විදිහට දන්නේ? මම කාවත් පල්ලෙහාට දාන්න පහත් කරන්න නෙවෙයි මම කතා කරන්නේ. මම සරදම් කරනවා නෙවෙයි. මම මේ ඇත්ත කියන්නේ අපි කියමුකෝ සමහරුන්ට අලුත් ගිවිසුම විතරයි දන්නේ. පරණ ගිවිසුම දන්නේවත් නැහැ. සමහරුන්ට පරණ ගිවිසුම විතරයි දන්නේ අලුත් ගිවිසුම දන්නේ නැහැ. දැන් මම ඔබගෙන් අහනවා. දැන් ඔබ YouTube බයිබල් විද්‍යාලයේ ශිෂ්‍යෙක් නැත්නම් ශිෂ්‍යාවක්නේ. දැන් මම ඔබගෙන් අහනම් ප්‍රශ්නයක්. උත්පත්ති පොත සිට එල්ලිදරව් පොත දක්වා වූ ඒ කතාව පට් ගාලා කියාගෙන යන්න පුළුවන්ද ඔබට? එච්චරට බයිබලයේ ඔබගේ ඇඟට ඇවිල්ලා තියෙනවද? උත්තරේ නෑ කියන එක නම්
කලබල වෙන්න ඕනේ. ඔව් කියලා කියන තත්ත්වයට ඔබ එන්න ඕනේ. ඒකට මොනවද කරන්න ඕනේ? බයිබලය කියවන්න ඕනේ. අර හැමදාම අලුත් කිවිසුමයි ගීතාවලියයි විතරක් කියව ඉන්නේ නැතුව බයිබලය කියවන්න ඕනේ. බයිබලේ අවුරුද්දකට 3-4 සැරයක් හරි කියවලා ඉවර කරන්න ඕනේ. 3-4 සැරයක්. අවුරුද්දකට එක සැරයක් කියවන එකම ලොකු ප්‍රශ්නයක් නේ. මිත්‍රෝනේ ඒකනේ අපිට වෙලා තියෙන්නේ. ඔය අන්‍ය ආගමිකයින්. ඒගොල්ලන්ගේ පොත් කොච්චර හොඳට කියවනවද? වෙන භාෂාවල් වල ඒගොල්ලෝ කියවනවා. දැන් අපිට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සිංහලෙන් තියනවා සිංහල අයට. අපි හීබ්‍රු ඉගෙන ගන්න ඕනේ, ග්‍රීක ඉගෙන ගන්න ඕනේ. නමුත් ඕවත් අපිට හරියට කියව ගන්න බැරි නම් තේරුමක් නැහැනේ. දැන් අපේ YouTube බයිබල් විද්‍යාලයේ බලන්න ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පළවෙනි පරණ කිවිසුම් සමීක්ෂණේ හොඳ දැනුමක් අපි ලබා දුන්නා උත්පත්ති සිට මලාකි දක්වා. අලුත් කිවිසුම් සමීක්ෂණේ මතෙව් සිට එළිදරව් වෙනකන් හොඳ දැනුමක් ඔබට ලබා දුන්නා. අර මාලාකි සිට මතෙව් දක්වාම අවුරුදු 400ක නිහඬ කාලය ගැන හොඳ දැනුමක් ඔබට අපි ලබා දුන්නා. ඉතින් අපි දෙවියන් වහන්සේ අපිට මේ වගකීම දීලා තියෙනවා. අපි මේවා දීලා තියෙනවා ඔබට. ඒ නිසා මේවායින් ප්‍රයෝජන ගන්න. පරණ කිවිසුම් සමීක්ෂණය ඉගෙන ගත්තා. මේ කරුණු සටහන් බාර දුන්නා, ලකුණු ගත්තා. ඒ පාඩම ඉවරයි කියලා ආයේ ජීවිතේට ඒක නොබලා ඉන්න එපා. විටින් විට ඒවා බලලා ඔබව ආපහු ඒකට හුරු කරගන්න. ස්තේෆන් නිකන් කෑම බෙදපු හාදේ. මේ උත්තම පූජකවරයාට බයිබල් උගන්වනවා. ඉතින් අපි උඩට නැගලා දේශනා කරන අය, අපි උගන්වන අය අපිට බයිබලේ කොච්චර හොඳට අපි දැනගෙන ඉන්න ඕනේද? තේරෙනවද මිත්‍රවරුනි? ඒ නිසා ගොඩක් කියවන්න. ඒ කතා හුරු කරගන්න. උත්පත්ති සිට එළිදරව් දක්වා නිකන් ඇස් වාගෙන පට ගාලා විනාඩි 15කින් කියන්න පුළුවන් විදිහේ පුද්ගලයෙක් බවට මම වෙන්න ඕනේ කියන අදිෂ්ඨානය අරගන්න. බලන්න ආදර්ශය ස්තේෆන්. දැන් කියන්න එපා. ඉතින් පාස්ටර් සුරේෂ්ට නම් ඉතින් ඕක පුළුවන්. ඉතින් ඔයා ඒකමනේ කරන්නේ අවුරුදු ගාණක් ඔයා ඕකනේ ඉගෙන ගත්තේ. සුරේෂ් ඕනේ. ස්තේෆන් කෑම බෙදපු පොර. බලන්නකො බයිබලේ කියලා දෙන විදිය. ඔයගොල්ලෝ පස්සේ කියවලා බලන්න හොඳේ 7 වෙනි පරිච්ඡේදය. පද 53කින් ඒ 53න් එයා ඔක්කොම මේ ඒක නෙවෙයි. අන්තිම හරියේ මේගොල්ලන්ට පොඩ්ඩක් මේ බණිනවත් එක්ක මේ බලන්න 51 වෙනි පදය තද වූ කුලල් ඇත්තෙනි 50 වෙනකන් තමයි අර පරණ කිවිසුම කිව්වේ. දැන් 51 ඉඳන් මේගොල්ලන්ටයි බණින්නේ. මේ අහන් ඉන්න අයට බණිනවා. එතන තමයි එයා මේගොල්ලන්ව උග්‍ර කෝපයට පත් කරේ. තද වූ කුලල් ඇත්තෙනි සිතින්ද කන්වලින්ද අචර්මච්ඡේදිතයනි කොහොම තියෙයිද? උත්තම පූජකවරයා මේ පඬිවරු මන්ත්‍රණ සභාව ඒගොල්ලන්ට කියන කතා. නුඹලා නිතරම ශුද්ධාත්මයන්ට විරුද්ධව සිටියුය. නුඹලාගේ පියවරුන් කලාක් මෙන් නුඹලාත් කරහුය. නුඹලාගේ පියවරුන් පීඩා නොකලේ ප්‍රපේතවරුන්ගෙන් කොයි තැනැත්තටද? ඔහු ධර්මිෂ්ඨයන්ගෙන් ඊම පළමුවෙන් දැනුවත් මැරුවෝය. නුඹලා දැන් උන්වහන්සේව පාවා දෙන්නන්ද මරන්නන්ද වී සිටිති. නුඹලා දේවදූතයන් කරන කොටගෙන නියම කරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත් එය රක්ෂා නොකළහුය යනුවෙන්. මේ ඔක්කොම කියලා දීලා කියනවා උඹලා මේ බයිබලයට අනුව නෙවෙයිනේ ওই ජීවත් වෙන්නේ. උඹලා හොරුනේ, උඹලා බොරුකාරයෝනේ, උඹලා අචර්මච්ඡේදිතේ ඉන්නේ කියලා කියනකොට කාටද ඉතින් මලපණින්නේ නැත්තේ? ඔක්කොම අහන් ඉඳලා බලන්න. ඔහු ඒ දේ ඇසු විට අනින ලද සිත් ඇතුව ඔහුට විරුද්ධව දොත් මිටිකේවෝය. මුම් අපිට බනිනවනේ මේක කියලා. නමුත් ඔහු ශුද්ධාත්මයන්ෙන් පූර්ණව ස්වර්ගය දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක. වව්. ඊට පස්සේ ඒක කියනවා බලව ස්වර්ගය විවර වී තිබෙනවත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවත් මට පෙනෙන්නේ ඇයි කිවේය. ඉතින් මෙයා දකින්න දර්ශනයක්. ස්වර්ගය විවර වෙනවා.
පියාණන් වහන්සේ ඉඳගෙන ඉන්නවා. දකුණු පැත්තේ යේසුස් වහන්සේ හිටගෙන ඉන්නවා. දැන් මේකට බයිබල් පඬිවරු සමහරු කියපු අදහසක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. මේක මගේ අදහස නෙවෙයි. බයිබල් විශාරදවරුන් සමහරක්ගේ අදහස. නමුත් මේක මම උටින්ම පිළිගන්නවා. මොකක්ද අන්නද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියනවා යේසුස් වහන්සේ ඔසවා ගනු ලැබුවනේ ස්වර්ගයට. බයිබලයේ කියලා තියෙනවා උන්වහන්සේ ඔසවා ගනු ලැබ පියාණන්ගේ දකුණු පැත්තේ උන්වහන්සේ ඉඳගත්තා කියලා. ඉතින් ඊට පස්සේ අපි දකින ඕනෑම ස්වර්ගික දර්ශන බයිබලයේ තියෙන දර්ශනවල යේසුස් වහන්සේව අපි දකින්නේ ඉඳගෙන ඉන්න ආකාරයට. මෙතන තමයි අපි දකින්නේ උන්වහන්සේ හිටගෙන ඉන්න ආකාරය. ඉතින් මේ බයිබල් පඬිවරු කියනවා මේ පළවෙනි වේද සාක්ෂිකාරයා මේ මැරෙන්න යන්නේ. යේසුස් වහන්සේ වෙනුවෙන් ඉස්සෙල්ලාම එක්කෙනෙක් මැරෙන්න යනවා. ඒ මැරෙන එක්කෙනාව පිළිගන්න පාරාදීසයට යේසුස් වහන්සේ නැගිටලා පිළිගන්නවා කියලා. ඒක මම පිළිගන්නවා. ඒ දන්නවද? යේසුස් වහන්සේ කිව්වා යමෙක් මට සේවය කරා නම් මගේ පියාණන් වහන්සේ ඔහුට ගරු කරති කියලා. ඉතින් දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මවන ලද මිනිසුන්ට නම ගරු කරන්න දන්න පුද්ගලයෙක්. උන්වහන්සේට ආසයි ගරු කරන්න. ඉතින් උන්වහන්සේ ස්තේෆන්ව ගරු කරලා ස්වර්ගයට පිළිගන්න යනවා පාරාදීසයට. පිළිගන්න යනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඒක මම පිළිගන්නවා. හොඳේ. හැබැයි මේක අහපුවාම මේ මිනිසුන්ට තවත් උග්‍ර කෝපේනවා. ඉතින් ඊට පස්සේ නමුත් ඔහු මහත් ශබ්දයෙන් මුරගසා තමුන්ගේ කන් වසාගෙන එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිවගොස් ඔහු නුවරින් පිටතලා ඔහුට ගල් ගැසුවෝය. එතකොට මෙතන කියලා නෑ කොතනද කියලා. නමුත් අපි දන්නවා ජෙරුසලේමේ කාට හරි ගල් ගැහුවා නම් අනිවාර්යයෙන්ම ගොල්ගොතාවල විතරයි ඒ දේ සිදු කෙරෙනු ලැබුවේ. ඒ නිසා එතනට ගෙනියලා තමයි ගහලා තියෙන්නේ. නමුත් එයාව එළියට ගෙනියපු ඒ දොරටුව බයිබලයේ සඳහන් වෙලා නැහැ. නමුත් ඉතිහාසයේ තියෙනවානේ. ඒක තමයි සිංහ දොරටුව. සිංහ දොරටුව ඒකට ස්තේෆන් දොරටුව කියලාත් ඕක නිසා කියනවා. ලයන් ගේට්, ස්ටීෆන් ගේට් කියලාත් ඒකට කියනවා. ගිහිල්ලා ගල් ගහනවා. ඉතින් සාක්ෂිකාරයෝ වනාහි තමුන්ගේ වස්ත්‍ර සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබුවෝය. ස්වාමි වූ යේසුස් වහන්සේ මාගේ ආත්මය පිළිගන ගත මැනව කියා ස්තේපන් යාඥා කරද්දී ඔහුට ගල් ගැසුවය. ඔහු දනින් වැටි ස්වාමීන් වහන්සේ මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මුරගසා කීවේය. ඔහු මෙසේ කියා සතපුණේය. ඉතින් මිත්‍රවරුනි මේ ස්තේෆන් කියන චරිතය මෙයා තමයි පළවෙනි වේද සාක්ෂිකාරය හැටියට මැරුණේ. නමුත් මෙයා සේවය කරපු කාලය දවස් කිහිපයයි. දැන් මොනතරම් මහත් සේවයක් මේ එතුමා කරාද බලන්න. පළවෙනි වේද සාක්ෂිකාරය හැටියට මැරෙන්න නම් ඊට කලින් ඔහු අරුම පුදුම දේවල් කරා. නේද? බයිබලයේ බැලුවානේ අපි. ලස්සන දේශනාවක් කරා. ඉතින් මෙතන මම එක දෙයක් කියන්න ඕනේ. මොනවාද? ලොකු සේවය පොඩි සේවය කියලා සමහරු කියන්නේ කාලය දිහා බලලා. දැන් බලන්න මම අවුරුදු 31ක් සේවය කරනවා. අවුරුදු 15ක් සේවය කරන කෙනෙක් කියයි සමහර විට පාස්ටර් ආනන් ලොකු සේවකයෙක් මොකද අවුරුදු 31ක් සේවය කරන්නේ කියලා. ඒව මම පිළිගන්නේ නැහැ. සේවයේ ලොකු සේවය පොඩි සේවය කියලා එකක් නැහැ. පස්සේ මම තව දේවල් මම කියලා දෙන්නම්. හැබැයි මෙතෙන්දී මේක මම කියන්න ඕනේ. ලොකු සේවය පොඩි සේවය කියලා එකක් නැහැ. එලියා මතකද එලියා? එලියා අවුරුදු කීයක් සේවය කරාද? කල්පනා කරලා තියෙනවද ඔයගොල්ලෝ? හරියට කියන්නද අවුරුදු කීයක්ද කියලා? එක රාජාවලිය 17 තමයි ඔහු සේවය පටන් ගන්නෙ. සේවය පටන් ගන්නකොට ඔහු රජතුමාට කියනවා වහින්න නැති වෙයි කියලා. අපි දන්නවා අවුරුදු 3මාරක් වැස්සේ නැහැ. අවුරුදු 3මාරකට පස්සේ ඔහු නැවත ඇවිත් එක රාජාවලිය 18 අර කර්මේල් කන්දේ ලොකු ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා බාල්ගේ ප්‍රොපේතවරුන්ට විරුද්ධව. ඊට පස්සේ යෂබේල්ගේ තර්ජනයට බය වෙලා ඒ මිනිස්සු දුවලා ගියා. කොහොම හරි දෙවියන් වහන්සේ අතහැරියේ නෑ එලියව. එයාව නැවත වාරයක් ස්ථාපිත කරලා හෝරෙබ් වලට පවා ගෙනියලා ආපහු ගෙනාවා. එතන මාස 2ක් ගත වුණා. අවුරුදු 3මාරයි ඔන්න මාස 2යි.
ඒතකොට අවුරුදු 3යි මාස 8යි. ඊට පස්සේ ඇවිත් එලිසාව තෝරගන්නවා. එලිසා අවුරුදු කීයක් එලියාගේ යටතේ සේවකෙක් හැටියට සේවය කරාද? අවුරුදු 13ක්. එතකොට අතන 6 මාර 7 කියමුකෝ. 7යි 13යි. නෑ 3 මාරයි අපි 4ක් කියමුකෝ 4ක්. 4ට එකහව කරන්න 13 17යි. එතකොට එලියා අවුරුදු 17යි සේවය කරේ. එලියා අවුරුදු 17යි සේවය කරේ. මම අවුරුදු 31ක් සේවය කරලා තියෙනවා. එතකොට මං එලියට වඩා ලොකු සේවකයෙක්ද? නෑනේ. කවදාවත් ඔය කාලය බලලා නිගමනය කරන්න එපා ලොකු සේවකයෙක් කියලා. මේ ස්තේෆන් ඉතා කෙටි කාලයක් සේවය කරා. ඒ නමුත් මහත් සේවයක් කරා. දෙවියන් වහන්සේගේ වචනය වෙනුවෙන් හිටගත්තා. යේසුස් වහන්සේ වෙනුවෙන් තමාගේ ජීවිතය පරිත්‍යාග කරා. මහා විශාල දෙයක් එතන සිදු වුණා. යේසුස් වහන්සේ හිටගෙන ඔහුව පාරාදීසයට පිළිගත්තා. දැන් මෙතන අපි අවසානයේදී හමු වෙනවා තවත් චරිතයක්. කවුද? සාවුල්. එතුමා තමයි පස්සේ පාවුල් බවට පත් උනේ. දැන් එතුමා ගැන අපි පස්සේ බලමු. දැන් අපි 8වෙනි පරිච්ඡේදයට අපි යමු. පළවෙනි පදේ කියනවා ඔහු මරා දැම්ම ගැන සාවුල්ද එකඟව සිටියේය. ඒ දවසේදී යෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් අටගත්තේය. එවිට ප්‍රේරිතයන් හැර මේක හොඳට අහගන්න. මේක අපිට පස්සේ අවශ්‍ය වෙනවා. ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරියේද පළාත්වල විසුරුවනු ලැබුවෝය. අන්න ක්‍රියා 1:8 ඊළඟ අධියරය ඉෂ්ට වෙනවා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? සුදාත්මයානෝ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා යෙරුසලේමෙහිද යුදෙයිහිද සමාරියාවෙහිද මාගේ සාක්ෂිකරුවන් වන්නෝයිද කියලා කියනවනේ. ඒ කියන්නේ ඊට පස්සේ ලෝකාන්තය දක්වා. දැන් ජෙරුසලේමේ සභාව වර්ධනය වෙලා. ඊගාවට යන්න තියෙන්නේ කොහාටද? යුදේයාවලට, ඊට පස්සේ සමාරියාවට. ජෙරුසලේමෙන් යුදේයාවට, යුදේයාවෙන් සමාරියාවට, සමාරියාවෙන් ලෝකේ හැමතැනටම. හරි? එතකොට ඒක මම පියවරෙන් පියවර ඔයගලන්ට පෙන්වන්න. මෙන්න දෙවෙනි අධියරය. මොකද්ද? ජෙරුසලේමෙන් යුදේයාවලටද සමාරියාවටද විසුරුවනු ලැබුවෝය. ප්‍රේරිතයන් හැර. ප්‍රේරිතයන් ජෙරුසලේමෙන් ගියේ නැහැ. මේක මතක තියාගන්න. පිලිප් ගැන ඉගෙන ගන්නකොට අපිට මේක අවශ්‍ය වෙනවා. මතක් කරලා දෙන්නම්. හොඳේ? දැන් විසුරුවනු ලැබුවෝය. භක්තිවන්ත මිනිසයෝ ස්තේපන් භූමිදාන කොට ඔහු ගැන බොහෝ සෙයින් වැළපුණෝහ. නමුත් සාවුල් සියලු ගෙවලට වැද පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිරගෙට බාර දෙමින් සභාව නාස්ති කෙලේය. නමුත් දැන් අපි සාවුල් ගැන ඊට පස්සේ බලන්නේ. පද 3ක් අපි දැක්කා. අර ස්තේෆන් මැරෙනකොට මෙයා තමයි අර රෙදි ටික ඔක්කොම බලාගෙන හිටියේ. ඊට පස්සේ එයා ඒකට එකඟ වුණා කියන පදෙත් අපි බැලුවා. ඊට පස්සේ ජෙරුසලේමේ ගෙවල් වලට ගිහිල්ලා රිංගලා මේ ක්‍රිස්තියානි අයව පීඩා කරලා සභාව විනාශ කරමින් හිටියා කියලා අපි සාවුල් ගැන දකිනවා. 9 වෙනි පරිච්ඡේදයේදී තමයි අපි පාවුල් වෙච්ච සාවුල් ගැන අපි බලන්න යන්නේ. දැන් අපි කතා කරන්න ඕනේ තවත් චරිතයක් ගැන. කවුද? පිලිප්. එබැවින් විසුරුවනු ලැබූ ඔහු ගිය ස්ථානවල වචනය ප්‍රකාශ කළෝය. පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කෙළේය. පිලිප් කවුද? මං කියවනේ පිලිප්ලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් යේසුස් වහන්සේගේ ගෝලයෙක්. අනිත් එක්කෙනා අර 7 දෙනායින් එක්කෙනෙක්. මෙතුමා අර 7 දෙනායින් එක්කෙනෙක්. මොකද අපි කලින් දැක්කනේ ජෙරුසලේම දාලා ගියේ නෑ ප්‍රේරිතවරු කියලා. ඒ නිසා ප්‍රේරිත වූ පිලිප් යන්න විදියක් නෑනේ. දැක්කද?
එතකොට මේ පිලිප් කවුද? අරහත් දෙනයින් එක්කෙනෙක්. ඩීකන්වරු කියලා කියන්නේ. අර උපස්ථා සේවය කරපු අර කෑම බෙදා දීපු ඒ හත් දෙනයින් එක්කෙනෙක්. හොඳයි. දැන් අපි දකිනවා මෙයා ගිහිල්ලා බොහෝ සාර්ථක සේවාවන් ඒ නුවරවල කරනවා. එතකොට ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය. කුමක් හේන්ද? අශුද්ධාත්මයන් වැහි සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මුරගසමින් ආක්ව ගියෝය. බොහෝ අංශභාග රෝගිහුද කොරුද සුව කරනු ලැබුවෝය. ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය. අංශභාගී රෝගීන්ට සුවය ලැබෙනවා, කොරු ඇවිදිනවා, යක්ෂාත්ම කෑ ගහලා මිනිසුන්ගෙන් පලා යනවා. කොහෙද මේ දේවල් වෙන්නේ? සමාරියාවේ. දැන් ජෙරුසලේම හරි යුදේයාවත් හරි දැන් සමාරියාවට සුභාරංචිය ඇවිත්. දැන් සමාරියාවේ හිටියා සීමෝන් කියන තවත් මිනිස්සෙක්. පේත්‍රුස් එයත් සීමෝන්නේ. දැන් සීමෝන්ලා 3 දෙනෙක් අපි දකිනවා මේ පරිච්ඡේද කීපය තුල. එක්කෙනෙක් සීමෝන් පේත්‍රුස්. දැන් මේ මිනිස්සයා සමාරියාවේ හිටපු සීමෝන්. තව පස්සේ අපි බලන්න යනවා යෝපාවල හිටියා හං වැඩ කරන සීමෝන් කියන එක්කෙනෙක්. ඒ නිසා මේ පටලවා ගන්න එපා. මෙතන අපි දකිනවා තවත් සීමෝන් කෙනෙක්. ඉංග්‍රීසියෙන් සයිමනි නැත්තම් සිමනි කියලා වචනයක් තියෙනවා. ඒකේ තේරුම දැන් ඔයගලන්ට මම කියලා දෙන්න යනවා. මොකද්ද ඒක කියලා ඒකෙන් ආත්මික පාඩමකුත් අපි ඉගෙන ගන්න යනවා. දැන් බලන්න 9 වෙනි පදය 8 වෙනි පරිච්ඡේදය. නොමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාස කළා වූ තමා උත්තමයෙකැයි ප්‍රකාශ කරමින් සමාරිය වැසියන් විස්මිත කළා වූ සීමෝන් නම් මිනිසෙක් සිටියේය. මිනිහා අද අපි කියනවා නම් අපිට කියන්න පුළුවන් නිකන් මේ ඔය මන්තර පේන කියාගෙන යන කට්ටණ්ඩි ඒ වගේම හුනියන් ඒවා කරන මේ යක්ෂාත්ම තියාගෙන මිනිස්සුන්ව මේ අවිත කරපු පුදුමයටපත් කරපු හාස්කම් කරපු චරිතයක් ඔන්න ඔහේ ඉන්නවා. ප්‍රසිද්ධ මිනිස්සෙක්. ඉතින් මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයි කියමින් කුඩා අය පටන් ලොකු අය දක්වා හැම දෙනා ඔහුට ඇහුම්කන් දුන්නෝය. ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණා. පොඩි ළමයි පවා මේ මිනිහට ආකර්ෂණ වුණා. මේක අපිට වටිනවා මේ අපි ඉගෙන ගන්න යන පාඩමට. හොඳේ. ඔවුන් විසින් ඔහු එසේ සලකන ලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විශ්මිත කළ නිසාය. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයද ගැන සුභාරංචිය දේශනා කළ වූ පිලිප් විශ්වාස කොට පුරුෂයෝද ස්ත්‍රීහුද බෞතිස්ම කරනු ලැබුවය. ඇයි වෙනසක් දකින්න ඇති අනිවාර්යෙන්ම. මොන්න තරම් හාස්කම් අරුම පුදුම දේවල් අර සීමෝන් කී කරත් පිලිප් ඇවිල්ලා දේශනා කරනකොට වෙච්ච දේවල් හත්පසින්ම වෙනස්. ඒ නිසා මිනිස්සු දැන් බෞතිස්ම ලබනවා. එකල මේක අහගන්න. සීමෝන්ද විශ්වාස කොට මේකත් දැන් ගැලවීමට එනවා. විශ්වාස කොට බවතිස්ම කරනු ලැබ පිලිප් සමග නිතර සිට ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යන්ද දැක විස්මිත වූයේය. මාරයිනේ මේ මිනිස්සයා මුළු සමාරියේ හිටම මිනිස්සුන්වම විස්මිත කරගෙන හිටියා. ඒ මිනිස්සුන්ව ආකර්ෂණය කරගෙන හිටියා. දැන් පිලිප් ආපුවාම මේ මිනිස්සයා පිලිප් දිහා බලලා පුදුම වෙලා මේ මිනිස්සයාගේ ඇලීම ලබලා බෞතිස්ම ලබලා අරවා සේරම අතහැරලා දැන් පිලිප් තුලින් දෙවියන් වහන්සේ කරන දේවල් දිහා කට අරගෙන බලන් ඉන්නවා. නියම සාක්ෂිය නේද? හැබැයි බලන්න පස්සේ මොනවද වෙන්නේ කියලා. හොඳේ. ඔන්න මේක අපේ ජීවිතයටත් වැදගත්ම පාඩමක්. 14 වෙනි පදය. සමාරියයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලේමේ සිටියා වූ ප්‍රේරිතයෝ අසා පේත්‍රුස් සහ යොහන් ඔවුන් ළඟට යැව්වෝය. ඔහු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා ආඥා කළෝය.
ඒ කියන්නේ මෙච්චර දේවල් අත්දකිනවා සමාරියාවේ මිනිස්සු බෞතිස්ම ගන්නවා පිලිප්ගේ දේශනා තුළින් සුවය ලබනවා නිදහස ලබනවා. නමුත් ඒගොල්ලන්ට සුද්ධාත්ම ආලේපය තාම ලැබිලා නැහැ. තාම අන්‍ය භාෂා කතා කරේ නැහැ. ඒ නිසා මේ දෙන්න ඇවිල්ලා පේත්‍රුස් සහ යොහන් ඇවිල්ලා ඒගොල්ලන්ට දේශනා කරලා යාඥා කරනකොට ඒගොල්ලන්ට සුද්ධාත්ම බලය ලැබෙනවා. මක් නිසාද ඔවුන් ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයට බෞතිස්ම කරනු ලැබුවා මිස සුද්ධාත්මය ඒ වනතුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණි තිබුණේ නැත. ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබු කල ඔවුන්ට සුද්ධාත්මය ලැබුණේය. සීමෝන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරන කොටගෙන සුද්ධාත්මය ලැබෙන බව දැක ඔවුන් වෙතට මුදල් ගෙන ඇවිත් යමෙකු පිට මම අත් තබම්ද ඔහුට සුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මට දියල්ලායයි කිවේය. එතකොට දැන් මෙතන අපේ පේත්‍රුස් සහ යෝහන් ඇවිත් මිනිසුන්ට අත්තියලා යාඥා කරනකොට මේ මිනිස්සු සුද්ධාත්ම බලයෙන් පිරීලා අන්‍ය භාෂා කතා කරනවා. මෙච්චර කල් මේ වගේ එකක් දැක්කේ නෑනේ. යක්ෂ ආත්ම කෑ ගහලා දුවනවා දැකලා තියෙනවා. අරුම පුදුම හාස්කම් ආශ්චර්යමත් දේවල් ප්‍රතිහාර සිදු වෙනවා දැකලා තියෙනවා. නමුත් මෙවන් දෙයක් දැකලා නෑනේ. ඉතින් සීමෝන් කියන මේ මිනිස්සයා ඉස්සර කට්ටනිය දැන් ඇවිල්ලා පේත්‍රුස් ළඟට ඇවිල්ලා සම්මාදමක් දීලා කියනවා පාස්ටර් ඕගොල්ලන්ට තියනවා වගේම බලයක් මටත් ලැබෙන්න දෙන්නකෝ කියලා. දැන් මේකේ තියෙන වැරද්ද මොකද්ද? දැන් බලන්න සම්මාදමක් නේ දෙන්නේ. ඉතින් සම්මාදම් දෙන එකත් ඉතින් එච්චර හොඳ නැති දෙයක් නෙවෙයිනේ නේ. පාස්ටර් කෙනෙකුට ලොකු පාස්ටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ජෙරුසලේමේ ප්‍රේරිතයි. ඉතින් එයාට සම්මාදමක් දෙනවා. ඉතින් මේ දීමනාව ඕනේ කියලා ඉල්ලපු එකත් වැරදි නෑනේ. පාවුල්තුමා කොරින්ති සභාවට ලියනකොට කියනවා මේ දීමනා පතන්ඩ කියලා කියනවානේ. නේද? දීමනා ලැබෙන්න ඕනේ කියලා පතන්ඩ කියලා කියනවානේ. ඉතින් මේ මටත් ආත්මික දීමනාවන් ලැබෙන්න ඕනේ කියලා ආසා කරන එක වැරදිද? ඇයි මේ අපේ පාස්ටර්ලා ළඟට මිනිස්සු ගිහිල්ලා ඕවා වෙනුවෙන් යාඥා කරගන්නේ නැද්ද? මටත් දීමනා ලැබෙන්න යාඥා කරන්න පාස්ටර්. මටත් අන්‍ය භාෂා කතා කරන්න ඕනේ. මටත් අනාගත වාක්‍ය කියන්න ඕනේ. මටත් සුව කිරීමේ බලය ලැබෙන්න ඕනේ. ඉතින් පාස්ටර්ලා උකට යාඥා කරනවනේ. ඉතින් පාස්ටර්ලාට සම්මාදම් දෙන එක වැරදිද? ඉතින් මේ සීමෝන් මොන වැරද්දක්ද කරේ? බලන්නකො පේත්‍රුස් කරන වැඩේ. පේත්‍රුස් ඔහුට කතා කොට 20 වෙනි පදය. දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගන්නට නොඹ සිතු බැවින් නුඹේ මිල නුඹ සමග විනාශ වේවා. මේ කාරණෙහි කොටසක්වත් පංගුකාරකමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන් වහන්සේ ඉදිරියේ නුඹේ සිත හරි නැත. ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමා කරනු ලැබේදෝ කියා බලන පිණිස නුඹේ මේ දුෂ්ටකම ගැන පක්ෂාතාපව ස්වාමීන් වහන්සේට යාඥා කරපන්න. මක්නිසාද නුඹ තිත්තකමේද පිතේද අයුතුකම නැමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේ. මගේ දෙයනේ. එසේ මෙසේ බැනුමක් නෙවෙයි. පළු යන්න බනිනවා. දැන් ක්‍රියා පහෙත් මං කිව්වනේ අනනියා සපීරාගේ සීන් එකේ හදිසියවත් අපි පේත්‍රුස් ළඟ ඉඳලා තිබ්බනම් පේත්‍රුස්ට කියයි පාස්ටර් ඕම සැර වෙන්න එපා. අලුත් පිළිවෙස්ලානේ අලුත් ඇදහිලිවන්ත ඉන්නේ. ඒගොල්ලන්ට කියලා දෙන්න. පළවෙනි සැරේනේ වැරද්ද කරන්නේ. ආපහු කරන්නේ නැති වෙයි. කියලා දෙන්න. කෝ කරුණාව. කෝ අර පාස්ටර්ගේ හදවත කෝ එන්ඩේරගේ අර ප්‍රේමය කෝ කියලා අපි කියයි කියලා. ඉතින් මෙතනත් ඒ වගේ දෙයක් වෙන්නේ. ඇත්තට මේ මිනිස්සේ ඉස්සර කට්ටඩි. ඉස්සර ලොකු වැඩ දාපු වැඩාර කෙනෙක්. නැතුව මුළු සමාරියාවම මිනිහට ගරු කරා කියන්නේ. ඉතින් මේ මිනිස්සයා ගැලවීමට ඇවිල්ලා ඉන්න එක ලොකු දෙයක්. ඇත්තට අද කාලේ වගේ නම් ෆිලිප් ඒ මිනිස්සයත් එක්ක සෙල්ෆි අරන් ඇති 2000කට වැඩිය. අරන් Facebook එකේ දාලා ඇති අර කට්ටඩියගේ සාක්ෂිය එයා ඉස්සර කරපු දේවල් ඒ ක්ලිප්ස් උත් අරන් දාලා දැන් එයා මෙතන ඉන්න හැටි දාලා ඒ කියන්නේ මේ මන්තරකාරයෙකුගේ ගැලවීම. අතීතයේ කට්ටඩියා වර්තමානයේ සුපාරංචි සේවකයා
මාර නෝටිස් ගහලා පිලිප් හැම තැනටම මෙයාව ගෙනියන්න ඇති අද කාලේ වගේ නම් සෙල්ෆි අරගෙන ෆෝන් මේවා කරගෙන YouTube එකේ දාගෙන එන්න කේස් ගෙනියන්න ඇති. ඉතින් ඒ වගේ ලොකු ප්‍රසිද්ධ මිනිස්සෙක්නේ ගැලවීම ලබලා ඉන්නේ. හරි. ප්‍රසිද්ධ වුණාට මේ මිනිස්සට සුභාරංශය ගැන මොනවද දන්නේ නැහනේ. ටිකයිනේ දන්නේ. ඔය දන්න ටිකින්නේ ගැලවීම ලබලා ඉන්නේ. කොච්චර ලොකු දෙයක්ද නේද? ඉතින් දැන් පේත්‍රුස් යොහන් ඇවිල්ලා ඒගොල්ලෝ අමුතු දීමනාවක් අපි නොදැක තිබෙන දීමනාවක් ඒගොල්ලෝ පාවිච්චි කරනකොට ඉතින් මේ මිනිස්සට ඒ ගැන ආසාවක් ආපු එක වැරද්දක්ද? ඉතින් එයා දන්නේ නැහනේ. ඉතින් එයා ඉස්සර කට්ටඩිය කාලේ එයා ළඟට මිනිස්සු ඇවිල්ලා සම්මාදන් දීලා පේන අහගෙන යනවා. ඉතින් එයාගේ පුරුද්ද සල්ලි දීලා මේ අනේ අපිට මේකක් දෙන්න කියලා කියන්නේ. ඉතින් ඒ පුරුද්දට මේ මිනිස්සයා ගිහලා පේත්‍රුස්ට ගිහලා පාස්ටර් මම සම්මාදමක් ගෙනාවා. මටත් ඒ දීමනාව ලැබෙන්න ඕන කියලා මට යාඥා කරනවාද කියනකොට ඒක වැරදි නම් පාස්ටර් පේත්‍රුස් මොනවද කියන්න ඕනේ? බ්‍රදර් මේන්න ඔහොම කරන්න එපා. ඕක වැරදි කියලා ලස්සනට කියලා දෙන්න ඕනේ. මේ බනිනවනේ පල්ලුයන්ට. අද කාලේ අපි කරා නම් මං කරා නම් ඔයගොල්ලෝ මාව ඉතුරු කරයිද? චරිතේ ඝාතනය කරා උඩ ඉඳන් පල්ලෙහා වෙනකන් නේද? හැබැයි මේකට පසුබිමක් තියනවා මිත්‍රවරුනි. මොකක්ද මේ පසුබිම? පේත්‍රුස් එක දැනගෙන හිටියා. මම ඔයගොල්ලෝම ආපහු ගෙනියන්නම් එක රාජාවලිය 17ට. බයිබලේ තැන් දෙකක මම මේක දකිනවා. එකක් මෙතන අනිත් එක රාජාවලිය 17. එක රාජාවලිය 17 දෙවියන් වහන්සේ දඬුවමක් දෙනවා නේද ඊශ්‍රායල් ජනතාවට? මොනවද ඒ දඬුවම? අවුරුදු 3මාරක් වහින්නේ. ඔයගොල්ලෝ දන්නවද පරණ ගිවිසුමේ උත්පත්ති පොත සිට මලාකි දක්වා ඒ කාලේ තුල පැමිණියා වූ දඬුවම් වලින් ඊතා උග්‍රම දඬුවම තමයි අවුරුදු 3ක් වර්ෂාව නැති දඬුවම. දැන් නොවාගේ කාලේ ජල ගැල්මක් ඇවිල්ලා මිනිස්සු ගිලිලා මැරුණා. සොදොම් ගොමොරාවල ගෙන්දගම් ගින්දර වැටුණා මිනිස්සු මැරුණා. ආකන්ගේ කතාවේ ගල් ගහලා ආකන්ගේ මුළු පවුලම මරලම දැම්මා. ඉතින් ඔය වගේ විවිධ අවස්ථා තියෙනවා උග්‍ර දඬුවම් දෙනු ලැබුව අවස්ථා. ඊශ්‍රායල් සෙනඟටත් අර සර්පයෝ දෂ්ට කරලා මැරුණේ ගණන් කතාවේ 20 21. ඉතින් මේ අවස්ථාවන් වල ඔය දඬුවම් අපි බලනකොට අපිට බයක් හිතෙනවා. ගින්දර වැටුණා ගල් ගහලා මැරුවා සර්පයෝ දෂ්ට කරලා මැරුවා. ඉතින් ඒක අර ඒ වුණාට ඒව එච්චර උග්‍ර නෑ. ඒ දන්නවද? ඒ විලාවට වේදනා සාගතයි නමුත් ටක් ගාලා මැරෙනවා. මේක එහෙම නෙවෙයි. අවුරුදු 3ක් ඊශ්‍රායල් වලට වර්ෂාව නෑ කියන්නේ ටික වතුර නැති වුණාම ඒ මිනිස්සුන්ට එපා වෙනවා. පණ පිටින් ඉන්නවා නමුත් අර මැරුණා වගේ මැරුණාට වඩා අන්තයි. චරට දඬුවම්. ඒ කියන්නේ නාන්න බෑ, මුණ හොදන්න බෑ. වතුර තිබහයි වතුර නෑ ටික තමයි තියෙන්නේ. ඉතින් ඒක මහා එපාම කරපු දඬුවමක් තමයි. ඒක අර පණ පිටින් තියාගෙන වද දෙනවා කියන්නේ ඒ වගේ දෙයක් දෙවනා සිතන කරේ. ඇයි එතෙන්දි සිදුවෙච්ච වැරද්ද අනිත් අවස්ථාවන් වල සිදුවෙච්ච වැරදි වලට වඩා උග්‍ර වැරද්දක්. මොනවද? ආහාබ් රජතුමා ගිහින් ඒත්බාල්ගේ කියන්නේ සීදෝන් රජතුමා ඒත්බාල්ගේ දුවව සරණ පාවා ගත්තා. දැන් ඒකත් ඉතින් අනිත් අයත් කරලා තියෙනවා මේ වැරද්ද. ආයේ ඒගොල්ලන්ගේ දෙව් දේවතාවන් රූප වන්දනා ඊශ්‍රායල් දේශය තුරට ගෙනාවා. ඒවත් අනිත් අය කරලා තියෙනවා. නමුත් වෙන තැන්වල නොසිදුවුණු එතෙන්දි පමණක් සිදුවුණු දේ මොනවද දන්නවද? ජොෂුවගේ කාලේ සහ දාවිද්ගේ කාලේ ඊශ්‍රායල් වලින් තුරන් කරනු ලැබ අයින් කරන ලද ඒ බාල් කියන දෙවියාගේ නමස්කාරය නැවත ඊශ්‍රායල් දේශය තුරට ගෙන ඒම. නැවත අර මේන් එපා කරලා දාපු එක ආපහු ගන්න එක. දැන් බල්ලෝ බයිබලේ කියලා තියෙනවා බල්ලෝ තමයි වම ඇරපු දේ කණ්ඩ ආපහු යන්නේ. වෙන සත්තු ඔය වගේ ජරා බලු වැඩ කරන්නේ. බලු වැඩ කියලා අපි කියනවා නේද? ඔක කොහොමද පටන් ගත්තේ කියලා දන්නවද? අපි දැන් ඕන දෙයට බලු වැඩ කියලා කියනවනේ. සිංහල අයට තද වුණාම අපි කියන බලු වැඩ කරන්න එපා ඔයි. ඒගොල්ලෝ පාව දන්නේ නැහැ බලු වැඩ කියලා කොහොමද කියන්නේ කියලා. ඇයි බල්ලා බුරනවා බල්ලා එක කරනවා. ඇත්ත
ඇත්තට ඔක ඒ කාලේ කියන්න පටන් ගත්තේ ඇයි දන්නවද සිංහල මිනිස්සු? බල්ලා වම ඇරපු දේ ආපහු කනවනේ. ඒ ජරා වැඩේට විතරයි බලු වැඩ කියලා කියන්නේ. ඒ කියන්නේ දීපු එක ආයෙ ඉල්ල නගන්නවා. අර ඒ වගේ වැඩ මේක තියාගන්න කියලා දෙනවා. හැබැයි පස්සේ ඒක ගන්නවා. එතකොට වා දීපු එක ආයෙ ගන්නවනේ. ඇයි ඉතින් මගේනේ කියලා කියනකොට බලු වැඩ කරන්න එපා හරිද? මොකද බල්ලා තමයි මම අරපු දේ ආයෙ කන්නේ. ඔහොම තමයි පටන් ගත්තේ. ඉතින් ආහබ් තමයි ඔය වගේ බලු වැඩක් කරේ. තුරන් කරන ලද බාල් දෙවියව නැවත වාරයක් දේශයට ගෙන ආපු බලු වැඩේ. ඒකට තමයි දෙවියන් වහන්සේ පුදුම විදිහේ දඬුවමක් දුන්නේ. දැන් මෙතන සීමෝන්ට සමාරිය වෙලා තියෙන්නේ ඔය වගේ වැඩක්. මොනවද දන්නවද? ඉස්සර මෙයාගේ මායා, මෙයාගේ හාස්කම්, මෙයාගේ මේ දේවල් වලින් මිනිස්සුන්ව මෙයා පිනවලා මෙයා හොඳ ප්‍රසිද්ධත්වයක් ලබලානේ හිටියේ. දැන් මෙයා ගැලවීම ලබලා දැන් මෙයා සුද්ධ වෙලා දැන් මෙයාට දන්නවා අරවා වැරදි. ආයේ ඒකට යන්නේ නැහැ. දැන් පිලිප් එක්ක ඉන්නේ. දැන් දෙවියන් වහන්සේ තුල ඉන්නේ. බෞතිස්ම ලබලා ඉන්නේ. දැන් පේත්‍රුස් යොහන් තුලින් අලුත්ම දීමනාවක් දැක්කහම දැන් මෙයාට අර ඉස්සර තිබුණු ඒ ප්‍රසිද්ධත්වය දැන් ඕන වෙලා. ඒවා ඕනේ යකා ඕනේ ඒ මායාවන් ඕනේ. නමුත් එහිදී ලැබුණු අර ප්‍රසිද්ධත්වය මෙයාට දැන් ඕන වෙලා. දැන් මෙයා ඉල්ල කියනවා මට මේ පැත්ත හොඳ පැත්තෙන් ඒවා ටිකක් දෙන්න. අරවට මම යන්න අරවා එපා. මේවා ටිකක් මට දෙන්න කියලා මෙයා සල්ලි වලට ගන්න යනවා. සල්ලි දීපු එකවත් ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ යාගේ චේතනාව. මුදල් දීලා ඒ බලය අරගෙන මෙයා නිකන් වැඩාර වගේ වැඩ පෙන්වන්න හදනවා. මිත්‍රෝනේ මේකට තමයි සයිමනී නැත්තම් සීමනී කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. මේක අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ මිත්‍රෝනේ. මොනවද දන්නවද? සමහරක් අය සේවයට එන්නේ ඉස්සෙල්ලා සමහර ඒවා දාලා එනවා. අපි කියමුකෝ සමහරු කලමනාකාර රැකියාවක් කරගෙන ඉඳලා තියෙනවා. මිනිස්සුන් තියාගෙන මෙයා කලමනාකරණය කරලා තියෙනවා. දැන් ඒවා දාලා මෙහාට ආවා. නැත්තම් හොඳට සල්ලි හම්බ කරපු එක්කෙනෙක් ඒවා අතහැරලා සේවයට ආවා. නැත්තම් හොඳ ප්‍රසිද්ධත්වයක් තිබුණ එක්කෙනෙක් ඒවා අතහැරලා දැන් මේකට ආවා. සේවයට ආවා. එනකොට එන්නේ කොහොමද? කැඩිලා බිඳලා ස්වාමීනි මට මොනවත් එපා. වහන්සේ හිටියානම් මට ඇති. එහෙමනේ එන්නේ. සේවය පටන් ගන්නකොට කොහොමද පටන් ගන්නෙ? ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න. වරුෂාවෙත් මං යනවා, අවුවෙත් මං යනවා. නොකා නොබී හරි ඔබ වහන්සේ වෙනුවෙන් මම ජීවත් වෙන්නත් ලෑස්ති, මැරෙන්නත් ලෑස්ති කියලා නෙන්නේ. මොනවත් එපා. සේවය කරන්න තිබ්බනම් ඇති කියලා නෙන්නේ. ටික කාලයක් යනකොට අර පරණ දේවල් මතක් වෙනකොට ආසාවක් එනවා. දැන් අරවට යන්න බෑ. නමුත් එහිදී ලබාගත් ඒ ආකර්ෂණශීලී දේවල් සේවය තුලින් ලබා ගන්න හදනවා. අර ඒ කලමනාකරණයේ නිරතව හිටපු නිසා ඒ ආශාව තාම තියෙන නිසා දැන් මෙයාගේ යටතේ ඉන්න මිනිසුන්ට නිකන් මැනේජර් පාස්ටර් කෙනෙක් වගේ වැඩ කරන්න හදනවා. බර්ගර් කරපන් මේ කරපන්. සමහර දේවගැතිවරුන් දැකලා තියෙනවා ඒගොල්ලෝ නිකන් මැනේජර්ලා වගේ. මිනිසුන්ගෙන් වැඩ ගන්නවා. ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. අපි එකතු වෙලා වැඩ කරමු නෙවෙයි. බලා කරපල්ලා. ඒ වගේ. ඉතින් ඒක තමයි දැන් මෙතන අපි දකින්නේ. සමහරු සල්ලි ඕනේ නැහැ කියලා දාලා කණ්ඩ තිබ්බනම් කනවා නැතත් කමක් නැහැ කියලා එනවා. නමුත් ටික කාලයක් ගියාම ඉස්සර සල්ලි තිබුණු ඒ කාලේ මතක් වුණාම දැන් මේක ඇතුලේ සල්ලි ඕන වුණාම අම්මෝ පුදුම දේවල් කරලා සල්ලි මේ දැන් උපයන්න හදන්නේ සේවය තුල. සමහරු මේ හැම කෙනාම නෙවෙයි. සමහරු. දැන් මාව දන්න කට්ටිය දන්නවා ඉස්සර මම ගායකයෙක්. ඉස්සර මම සංගීතඥයෙක්. දැනුත් ඉතින් සින්දු කියන්න පුළුවන්, ගිටාර ගහන්න පුළුවන්, තාම තියෙනවා ඒවා. ඉතින් ඒවා එංගෙන් යන්නේ නැහැ නේ. ඒවා ලේවලනේ තියෙන්නේ. හැබැයි මම ඔය එක එක රටවල් ගානේ සභාවන් ගානේ යනකොට කට්ටිය කියනවා පාස සින්දුවක් කියන්න, ගීතිකාවක් කියන්න. මම කියන්නේ නැහැ. ඉතා කලාතුරකින්
මම දෙවියන් වහන්සේගේ පෙළඹීම ඇති වුණොත් විතරක් කියනවා. ඇයි දන්නවද? ආස නැති නිසා නෙවෙයි. ආස නිසා. මට සින්දු කියන්න ආසයි. ගිටාර් ගහන්න ආසයි. කීබෝඩ් ගහන්න ආසයි. ආස නිසා තමයි මම ඕක කරන්නේ නැත්තේ. ඒක ඔයගොල්ලෝ හිතනවා මොකක්ද හලෝ ඔය කියන්නේ මේ ආසයි ඒ නිසා කරන්නේ. ඔව්. දන්නවද? ඉස්සර ආසාවට කරානේ. ඒව අතහැරලානේ ආවේ. මම 86 සේවයට එද්දී මම දෙවියන් වහන්සේට කිව්වේ මොනවද? ස්වාමීනි මම ගායකයෙක්, සංගීතඥයෙක්. ඔබ වහන්සේට මගේ තාලන්ත දෙන්නම්. මාව පාවිච්චි කරන්න. මම ඔබ වහන්සේට ගීත ලියලා ගීතිකා ගායනා කරලා දෙනස් කරන්නේ නැහැ. මට ඕනේ. මට ඕනේ ඔබ බයිබල් ගුරුවරයෙක් වියන් කියපුවම මට ආත්මේ ප්‍රාණ ශරීරෙත් දැන් මාරු වුණා. ඇයි? ඉගෙන ගන්න ආශම නැති පොරක් තමයි මම. පින්නන්න බෑ. ඉගෙන ගන්නවා කියන්නේ මට නිකන් වදකහ වගේ. ඒ මට දැන් කියන දේ ගුරුවරයෙක් වියන්. ගුරුවරයෙක් වියන් කියනකොට ඉගෙන ගන්න ඕනේ. අනේ ස්වාමීනි මං හින්දු කිය ඉන්නම්කෝ. එපා. මං කියන දේ කරපන්. එතකොට දැන් මම උගන්වනවා නේද? මං දේශනා කරනවා නේද? ඔගොල්ලෝ හිතනවාද මං ආශාවෙන් කරනවා කියලා? නෑ. මං වගකීමෙන් කියන්නේ මම ආශාවෙන් දේශනා කරන්නෙත් නෑ. ආශාවෙන් උගන්වන්නෙත් නෑ. ඒක වැරදි නම් ඒකට මට කරන්න දෙයක් නෑ. මට ආස නෑ. මට ආස මොනවද දන්නවද? සින්දු කියන්න. ගිටාර් ගහන්න අලුත් ගීතිකා ලියලා මේ නමස්කාර කරන්න ඒවට තමයි ආස. ඒ නිසාම මෙතන මේ සීමෝන්ගේ කතන්දරේ බලලම මම පරිස්සම් වුණා. අනේ ස්වාමීනි මට අරව ආස නිසා ඒව කරන්න යන්නේ. ඇයි? සේවය ආස නිසා කරන්න හොඳ නෑ. උන්වහන්සේ කියන එක කරන්න ඕනේ. දැන් ඕකෙන් මම අදහස් කරන්නේ මම මාරකී කරුපොරක් කියන එක නෙවෙයි. හරිද? තාම උත්සාහ කරනවා බයිබලයට හරියන් අවුරුදු 31ක් සේවය කරලා ඉවරයි. ඔය මැරෙන්න ඔන්න මෙන්න තියෙනකොටවත් හරියට සේවය කරලා මැරෙමුකෝ කියලා තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මේවයින් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට නිකන් උඩින් බලනකොට මෙයා මේ දීමනාවක් නේ ඉල්ලන්නේ, සම්මාදමක් නේ දෙන්නේ, උතන ඇති වැරද්ද මොනවද වගේ තමයි අපිට පේන්නේ. නමුත් උතන ඔයට වඩා දෙයක් තියෙනවා. අපි තෝකින් ඉගෙන ගමු. මෙතරෝනේ මම කියන්නම්. ඔබ යම් දෙයක් අතහැරලා ආවද දෙවියන් වහන්සේ තුල? ඒ දේවල් වලින් ලැබුණු ලාභ, ඒ දේවල් වලින් ඔබට ලැබිච්ච ඒ යහපත් සේවය තුල ලැබෙයි කියලා හිතන්න එපා. හිතනවා නම් ඒක අයින් කරගන්න. ඒක වැරදි. සේවය තුළ අපිට කිසිම දෙයක් ලැබෙන්න ඕනේ නැහැ. ලැබුණා වූ ගැලවීම වෙනුවෙන් තමයි අපි සේවය කරන්න ඕනේ. සේවය තුළ තෘප්තියටපත් වෙන්න ඕනේ කවුද? අපේ දෙවියන් වහන්සේ විතරයි. එතකොට ඊට පස්සේ එයා එහෙම කිව්වහම මේ සීමෝන් කතා කරලා 24 වෙනි පදේ කියනවා අනේ නුඹලා කීවා වූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස මා උදෙසා ස්වාමින් වහන්සේට යාඥා කරපල්ලායේ කිව්වේ. පසුතැවෙනවා මේ මනුස්සයා. පේතෘස් එහෙම කිව්වහම ඊට පස්සේ මනුස්සයා කියනවා හරි මං වෙන යාඥා කරගන්න කියලා. ඊට පස්සේ මේ එබැවින් ඔහු සාක්ෂි දී දෙවියන් වහන්සේගේ වචනය කියා දුන්නායින් පසු යෙරුසලේමට හැරී යද්දී සමාරියන්ගේ බොහෝ ගම්වල සුභාරංචිය ප්‍රකාශ කළෝය. දැන් මිත්‍රෝනි අද පාඩම හමාර කරන්න කලින් මම ලස්සන කතාවක් එක්ක ඉවර කරන්න මේ 8 වෙනි පරිච්ඡේදයේ තියෙන ලස්සන කතාවක්. මේකත් ඔබ දන්නවා මේ කතාව. නමුත් ඒකේ සැඟවී තිබෙන සමහර දේවල් මම ඔබට කියන්නම්. හොඳේ? දැන් ජෙරුසලේමේද යුදේයාවේද සමාරියාවේද ඊට පස්සේ මුළු ලෝකෙම ඔබ සාක්ෂිකාරයන් වෙනවා කියලානේ යේසුස් වහන්සේ කිව්වේ 1:8 ක්‍රියා. දැන් අපි බැලුවා යෙරුසලේමට සුභාරංචිය ගිහින් ඉවරයි. එතනින් යුදේයාවට ගියා. එතනින් සමාරියාවට ගියා. දැන් සමාරියාවේ පේතෘස් යොහන් පවා ඇවිත් මේ වගේ සුභාරංචියම දේශනා කළා ගියා. දැන් ඒක හරි. ඒ තුන හරි. දැන් ලෝකේ අනිත් තැන් වලට යන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද ඒ කාලේ බයිබල් කාලේ ලෝකේ දකුණු ඒ කියන්නේ බටහිර පැත්තේ දකුණටම වෙන්න තියෙන සීමාව කොහෙද කියලා? එතියෝපියාව. මෙහා පැත්තේ ඉන්දියාව, අර පැත්තේ එතියෝපියාව. එස්තර් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ බැලුවොත් ඒකේ ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් මේ රටවල් ඒ කාලේ තිබුණු රටවල් 127
කොහේ පටන්ගෙන කොහේ ඉවර වුණාද කියලා. ඉන්දියාව සිට කුෂ් නැත්තම් ඉතියෝපියාව දක්වා. එතකොට දැන් සුභාරංචිය මේ පැත්තේ කොහටද යන්න ඕනේ? ඉතියෝපියාව වෙනකන් යන්න ඕනේ. අපි දන්නවා ඉතිහාසයේ තෝමස් ඉන්දියාවට සුභාරංචිය ගෙනාවා කියලා. හරි? දැන් ඉතියෝපියාවට සුභාරංචිය යන්න ඕනේ. කොහොමද යන්නේ? සමාරියාවෙන් යන්න ඕනේ. බලා ගන්න. ඔන්න 26 වෙනි පදේ. ඒත් ස්වාමින් වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට නැගිට දකුණු දෙස යෙරුසලේමේ සිට ගාසාට බහින පාරට ඵලයන්නේ කිවේය. එය කාන්තාර පාරක්ය. ඔහු නැගිට ගියේය. එකල එතියෝපිය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවුද ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරික වූද නපුංසක වූ එතියෝපියෙක් නමස්කාර කරන පිණිස යෙරුසලේමට ගොස් ආපසු යන්නේ තමාගේ රථයේ හිඳ අනාගත වත්රු යෙසායාගේ පොත කියවමින් උන්නේය. මිත්‍රෝනි පස්සේ මම තව පද ටිකක් කියන්නම්. දැන් එතියෝපියාවෙන් යෙරුසලේමට නමස්කාර කරන්න ආවා නපුංසකෙක්. ඒ නපුංසකයා බලතල ඇති පුද්ගලයෙක්. දැන් ඒ කාලේ රජවරුන්ට හිටියනේ බිසව කියන්නේ රජින හිටියා. තව ඒ කියන්නේ සමහර රජවරු බහුභාර්යාවන් ගත්තනේ. බහුභාර්යාවන් විතර නෙවෙයි උපභාර්යාවනුත් ගත්තා. ඉතින් භාර්යාවන් උපභාර්යාවන් කිව්වම ඒගොල්ලන්ට උදව් කරන්න තවත් ගෑනුත් ඒගොල්ලෝ තියන් හිටියා. එතකොට රජමාලිගාවල ඔය කොට එක පැත්තක් එහෙම් පිටින්ම පිරිමින් යන්න තහනම්. පිරිමියෙකුට යන්න පුළුවන් රජතුමාට පමණයි කියන පැත්තක් තියෙනවා. දැන් ඒ පැත්තට මේ යන්න නපුංසකයෝ තියන් හිටියා ඒ කාලේ රජවරු. දැන් නපුංසකයෝ කියලා කියනකොට මිත්‍රෝනි ඒගොල්ලෝ ගැන අපි නිකම් මේ පහත් ලෙස අපි බලන්න නරකයි. ඒගොල්ලොත් මිනිස්සු. දැන් ඇත්තට නපුංසකයෝ ගැන මම නම් ගවේෂණ කරලා නැහැ. නමුත් කියවලා තියෙනවා. මම ඒ ගැන පොඩ්ඩක් කියවලා බලලා තියෙනවා මොන වගේ අයද මේ නපුංසකයෝ කියන්නේ කියලා. ඉතින් ඒකෙන් මම දැනගත්ත දේ තමයි ලිංගිකව විතරයි ඒගොල්ලන්ට අඩුපාඩුවක් තියෙන්නේ. ඉතින් අපි දන්නවනේ නපුංසකයෝ කියන්නේ ගෑනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි. ඒක විතරයි ඒගොල්ලන්ගේ දුර්වලතාවය. ඉතින් ඒගොල්ලන්ගේ මොළේ, ඒගොල්ලන්ගේ ශාරීරික හැකියාවන්, ඒගොල්ලන්ගේ තලන්ත හැකියාවන් අනිත් මිනිස්සු වගේමයි. නපුංසකයන් අතර හොඳ ගායකයින් ඉන්නවා. හොඳ මේ මොළේ ඇති අය ඉන්නවා. දැන් බටහිර රටවල් වල ඒගොල්ලන්ට සම බලය ආධිපත්‍ය ලබා දීලා තියෙනවා මිනිස්සු අනිත් අයත් සමග. ඉතින් ඕනම රැකියාවක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. හොඳ විදියට ඒගොල්ලන්ට සැලකිල්ල ලබා දීලා තියෙනවා. දැන් ඉන්දියාවේ මේ අපේ අසල්වැසි රටේ මෑතකදී ඉඳන් ඒගොල්ලන්ට විශේෂ සැලකිලි ලබා දෙනවා. ඒගොල්ලන්ට රජයෙන් පවා ඒගොල්ලන්ට වැඩමුළු තියලා වැඩපිළිවෙල ලෑස්ති කරලා ඒගොල්ලන්ට සමාජයේ හොඳ තත්ත්වයන් වලට එන්න ඒගොල්ලන්ට උදව් කරනවා. දැන් අපේ ලංකාවේ ඉවැනි තත්ත්වයක් තාම නෑ. දැන් අපි දැන් නපුංසකයෝ අනන්ත ප්‍රමාණව ඉන්නවා. නැතුව නෙවෙයි. අපි දකින්නේ. ඇයි? අපේ සමාජයේ ඔය කවුරු හරි වගේ නපුංසකෙක්ව දැක්කම ඉතින් මිනිස්සු නිකන් ඒ දිහානික අමුතු විදියට බලන්නේ. ඒ නිසාම ඒගොල්ලෝ අර පිරිමි වගේ නැත්තම් ගෑනු වගේ ඇඳගෙන ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් එච්චර පේන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ නපුංසකයෝ කිව්වම ඔයගොල්ලෝ හිතන්න එපා ඒගොල්ලන්ට මොළේ නැහැ, හැකියාවක් නැහැ. එහෙම නෙවෙයි. අර ලිංගික පැත්තේ විතරයි ඒගොල්ලන්ට අර අඩුපාඩුව තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ සමහර අය හොඳ වැඩහරලා ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා නපුංසකෙක්. නමුත් මේ මිනිස්සු ඉතියෝපියාවේ අර කන්දාගේ කියන රජිනගේ මුලාදැනියා മന്ത്രിවරයා මෙයා. ඉතින් බලතල ඇති මිනිස්සෙක්. දැන් මෙතුමා
ජෙරුසලේමට ආවේ නමස්කාර කරගෙන යන්න. ඇයි ඒ? යුදෙව්වේ. නැත්තම් ජෙරුසලේමට එන්න ඕනේ නෑනේ. මොකද ඉතියෝපියාවට සලමොන්ගේ කාලේ ඉඳන්ම යුදෙව්වෝ ගිහින් හිටියානේ. ඉතින් ඒ යුදෙව්වට ජෙරුසලේමට ඇවිත් නමස්කාර කරනකොට ජෙරුසලේමේ නම් ප්‍රේරිතයන් හිටියේ. ඇයි පේත්‍රුස්, යොහන්, තෝමස්, බර්තලොමෙවුස්, අන්ද්‍රේයස්, යාකෝබ්, යූද මේ අය පාවිච්චි කළා දෙවියන් වහන්සේ මේ එතියෝපිය නපුංසකයාට සුභාරංචිය දේශනා කරන්න තිබ්බනේ. මේ ජෙරුසලේමටනේ ඇවිල්ලා යන්නේ. මේ බලන්න දැන් ඔයගොල්ලෝ සිතියමක් දිහා බලන් හිටියනම් එතියෝපියාව තියෙන්නේ අරේ පල්ලෙහා අප්‍රිකාවේ පල්ලෙහා පැත්තේ. හොඳේ? අප්‍රිකාවේ පොඩ්ඩක් අර මැද්ද වගේ. දැන් ගාසා තියෙන්නේ මෙතන. ජෙරුසලේම තියෙන්නේ මෙතන. සමාරියාව තියෙන්නේ මෙතන. දැන් සුදාත්මයන් වහන්සේ කියනවා ෆිලිප්ට මෙහි ඉඳන් උඹ පල්ලෙහාට ගිහින් ජෙරුසලේමත් පහු කරගෙන ගාසාවට යන අර කාන්තාර මාර්ගයට ඵලයන් කියලා. ඉතින් දෙයනේ මේ ජෙරුසලේමට ඇවිල්ලා යන හාදයට ජෙරුසලේමේදීම ප්‍රේරිතයන්ට තිබ්බනේ සුභාරංචිය දේශනා කරන්න. මේ පිලිප් එහෙනම් ඉන්නවද? අනික ප්‍රේරිතයන්ම ජෙරුසලේම වල ඉන්නවා. පිලිප්ට වඩා ප්‍රේරිතයන් බලවත් නෙනේ. සමාරියාවෙත් ඒකනේ දැක්කේ. පිලිප් මොන තරම් හාස්කම් කරත් අර පේත්‍රුස් යෝහන් ආපුවාමනේ සුදාත්මයන් වහන්සේගේ ආලේපය ලැබුණේ නේද? ඉතින් පිලිප්ට වඩා බලවත් ප්‍රේරිතයන් ඉන්න ජෙරුසලේමට ආපු ඇවිල්ලා යන මිනිස්සයාට ඒ ප්‍රේරිතයන් ළමා සුභාරංචිය දෙන්නේ නැහැ. සමාරියාවේ ඉන්න පිලිප්ට කියනවා උඹ ජෙරුසලේමත් පහු කරගෙන ගිහින් අර මිනිස්සයාව හම්බියන් කියලා. ඇයි? අර එකයාට ජෙරුසලේම, යුදේයාව, සමාරියාව මුළු ලෝකේ. එතකොට ජෙරුසලේමෙන් යුදේයාවට, යුදේයාවෙන් සමාරියාවට, සමාරියාවෙන් මුළු ලෝකෙටම. ඒකයි සමාරියාවෙන් එතියෝපියාවට සුභාරංචිය ගෙනියන්න පිලිප්ව ඇරි. තේරෙනවද? ඉතින් මේකේ මම උගන්වන දේ තමයි මිත්‍රවරුනි අපි කොහේ ඉඳලා හරි සේවය කරා නම් හරි කියලා කියනවා නේද? ඒක වැරදි. අපිට දෙවියන් වහන්සේ කියන සේවය කියන තැන ඉඳන් කරන්න ඕනේ. මට පුළුවන් ඕනම බයිබල් ඉස්කෝලේක ගිහිල්ලා ගුරුවරයෙක් හැටියට සේවය කරන්න. මට පුළුවන් ඇමරිකාවේ ඉංගලන්තයේ ඕනම බටහිර නැත්තම් ගොඩක් රටවල් වලින් එකකට ගිහිල්ලා සභාවක් කරන්න පුළුවන්. නමුත් මම බලන්න ඕනේ ස්වාමීනි මම කොහේ ඉඳන්ද මේ සේවය කරන්න ඕනේ? දෙවියන් වහන්සේ කියන්න ඕනේ කොහේ ඉඳන්ද සේවය කරන්න ඕනේ කියලා. කවුරු ඒ නපුංසකයාට සුභාරංචිය කියලා තිබ්බත් ඒ මනුස්සයා ගැලවීමට එනවා. මොකද මේ මනුස්සයා ගැන තව පොඩ්ඩකින් මම කියලා දෙන්නම්. ඒ මනුස්සයා ඒ වගේ මිනිස්සෙක්. හැබැයි දෙවියන් වහන්සේට ඕන වෙනවා උන්වහන්සේගේ සැලැස්ම පරිදි පිළිවෙලාත්මකව වැඩ කරන්න. ඒ නිසා ඔබ කොතන ඉඳන් කොයි සභාව තුල ඉඳන් කුමන ආකාරයේ සේවයක් කරන්න ඕනද කියා දෙවියන් වහන්සේ නිගමනය කරලා තියෙනවා. ඒක හොයලා බලලා ඒ සේවය කරන්න ඕනේ. එයා කරයි මෙයා කරයි. දැන් පිලිප්ගේ තන මම ඉඳලා තිබ්බනම් මේව මොනවද දන්නේ නැහනේ. මං කියයි ස්වාමීනි මම මේ ඉඳන් අර යන්න ඕනේ නැහැ. මට වඩා හොඳ පාස්ටර්ලා අහන් ජෙරුසලෙමේ ඉන්නවා. ඒගොල්ලන් ළමා දේශනා කරන්නකෝ කියලා ඇති. හැබැයි පිලිප් කීකරු වෙලා යනවා. ඉතින් නපුංසකයෝ කොහොම හැසිරෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් මම සමහරව මම ඒගොල්ලෝ පොඩ්ඩක් මං කියලා දෙන්නම්. ඉතින් ඒක හිතන්න එපා මම මේගොල්ලන්ට සරදම් කරනවා කියලා. නපුංසකයන්ට සරදම් කරන කිරීමවත් අපහාස කරන එකක් නෙවෙයි. නමුත් මම ඔයගොල්ලන්ට ඒ කතාව තේරුම් ගන්න මම පොඩ්ඩක් ඕක කියලා දෙන්නම්. හොඳේ? එතකොට දැන් මෙයා කියවගෙන යනවා යෙෂායා පොත මෙයා කියවගෙන යනවා 28 වෙනි පදය. තමාගේ රථයේ හිඳ අනාගත වත්රු වූ යෙෂායාගේ පොත කියවමින් උන්නේය. එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට නුඹ මේ රථය ළඟට ගොස් එක් වේයන්නයි කීසේක. පිලිප් ඔහු ළඟට දිව ගොස්
අනාගත වක්තෘ යෂායාගේ පොත ඔහු කියනවා අසා. නුඹ කියවන දේ නුඹට තේරෙනවාදැයි ඇසුවේ. දැන් මෙතන මෙයා කියවගෙන යන්නේ යසායා 59න් හරිද? බලන්න මේ මිනිස්සයා කියවගෙන යනකොට හයියෙන් කියවගෙන යන්නේ. හිමීට නෙවෙයි. හයියෙන්. මොකද ඒ රථය ළඟට දුවගෙන ආවා මෙයා පිලිප්. මෙයාට ඇහෙනවා අරයා කියවන එක. දැන් කොහොමද දන්නවද මේ රථය? අස්පය 4ක්. මේ පැත්තේ 2යි මේ පැත්තේ 2යි. ඒ අස්පය 4 දෙනා ළඟින් කළු කාපිරි ඉතියෝපියානේ. කාපිරියෝ දෙන්නෙක් මේ පැත්තේ කාපිරියෝ දෙන්නේ මේ පැත්තේ උනුත් ඒ අස්පයන්ගේ වේගයට දුවනවා. හොඳයි. එතකොට මෙයා මේ රථේ පිටිපස්සේ ඉන්නවා. රථය රිය දුරා ඉස්සරහා ඉන්නවා. මෙයා මේ පිටිපස්ස කොටසේ ලස්සන කොටසේ ඉඳගෙන මෙයා මේක කියවගෙන යනවා. පිටිපස්සෙන් සොල්දාදුවෝ කීප දෙනෙක් ඒගොල්ලෝ හිමීට දුවගෙන එනවා. ඉතින් අර මිනිහෙක් දුවගෙන යන්න පුළුවන් වේගයෙන් තමයි රථය යන්නේ. කඩාගෙන යන්නේ නැහැ. හොඳේ. එතකොට පිලිප්ව මේ කාන්තාර පාර අවුව සැරත් ඇතිනේ. ඉතින් දෙවනන්සේ කියනවා ඒ රථයත් සමග එක්වියන් කියලා මෙයා ළඟින් දුවනවා. ඒතර දුවනකොට මෙයා අහනවා මේ ඔයා කියවන එක වාට තේරෙනවද කියලා. එතකොට 31 වෙනි පදය. යමෙක් මග පෙන්නුවොත් මිස නැත්තම් මට තේරුම් ගන්නට පුළුවන් කොහොමදයි කියා රථයට නැගී තමා සමග ඉඳ ගන්නට ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලුවේය. එතකොට මෙයා කොහොමද ඒක කියන්නේ නැත්තේ? ඉතින් මෙයා මේක කියවගෙන යනවා. ඉතින් මෙයා මෙහෙම කියවගෙන යනකොට පිලිප් කතා කරනකොට මෙහෙම බලන්න ඇති. එහෙමනේ බලන්නේ ඒගොල්ලෝ නේද? එතකොට එයා අහනවා මේවා කතා කරන එක කියවන එක ඔයාලට තේරෙනවද? කවුරු හරි මට පැහැදිලි කරලා දුන්න නැත්නම් මට තේරෙන්නේ නෑනේ කියලා ඒ විදිහට කියලා ඉතින් ඔයා නැගලා එන්නකෝ මෙතන ඉඳ ගන්නකෝ මං ඉඩ දෙන්න. ඒතර පිලිප් බෑ බෑ කියන උදක්ම ඉල්ලුවේ කියන්නේ බල කමන්නේ එන්න මමනේ කියන්නේ එන්න කියලා ඉඳ ගන්න කියනවා. මිත්‍රෝනේ මෙතන තව එකක් තියෙනවා. මේ මිනිස්සයා ඇහුවේ නෑනේ ඔහෙ කවුද කියලා. දැන් පිලිප් ඇවිල්ලා මේ ඇස්කුස්මි මම මේ පාස්ටර් කෙනෙක් මම ඉවැන්ජලිස්ට්වරයෙක් මේ මගේ මේ ID එක පෙන්නුවේ නෑනේ. නමවත් කිව්වේ නෑනේ. පාඩුවේ දුවගෙන ඇවිල්ලා මේ ඔය කියවන එක ඔහෙට තේරෙනවද? කියනකොට මේ මිනිස්සයා මේ බලවත් පුද්ගලෙක්නේ. මේ මිනිස්සයා ඔහෙ කවුද? නේ? අර විදියට අහන ඔයා කවුද? එහෙම හරි අහන්න බෑ. ඇහුවේ නෑනේ. කෙලින්ම කියනවා "ඒ කවුරුත් මට තේරුම් කරලා දුන්නේ නැත්තම් මට කොහොමද තේරෙන්නේ? ඉතින් ඔයා එන්නකෝ. ඔයා ඇවිල්ලා තේරුම් කරලා දෙන්නකෝ." ඉතින් ඇයි මිත්‍රවරුනි පිලිප් තුල මොකද්ද එකක් තිබ්බා. ඒක මත පිටට පේනවා. දැන් මේ වරස සමාරියා ඉඳන් මේ ආවේ. මිනිහා ආවේ මේ වායු සමීකරණ කාර් එකේ නෙවෙයි. වායු සමීකරණය කරපු කාර් එක ඇවිල්ලා බහැලා නිකන් අර ෆ්‍රෙෂ් පවුඩර් එහෙම ගහපු මූණ තියාගෙන නෙවෙයි. සමාරියාවේ ඉඳන් ඇවිදගෙන හරි ඇවිල්ලා මේ දැන් දුවගෙන එනකොට දාඩිය පෙරාගෙන නිකන් අර වල්ලූරෙක් වගේ මිනිහා දුවගෙන ඇවිල්ලා කියවන එක තේරෙනවද කියලා අහනකොට ඒ දාඩිය පෙරාගෙන දූවිලි කාපු ඒ මිනිස්සයාගේ මූණ මේ නපුංසකයා බලනකොටත් මොකද්ද එකක් දැක්කා. ඔහෙ කවුද කියලා ඇහුවේ නැහැ. ඔහෙට මේක දන්නවද කියලා ඇහුවේ නැහැ. කෙලින්ම ආරාධනා කරනවා නැගිට ළඟ ඉඳගෙන මට මේක පැහැදිලි කරලා දෙන්න කියලා. මිත්‍රවරුනි මෙන්න මේක දේවදාසයන් තුල තියෙන්න ඕනේ කියලා මං කියන්නේ තියනවා කියලා මං කියනවා. අවංක දේවදාසයෙකුට හෝ දේවදාසියෙකුට මේක තියෙනවා. දැන් මට සමහර අවස්ථාවන් වල මේක මන් තුල තිබෙනවා කියලා මට ඔප්පු වෙලා තියෙනවා. 2007 මැයි මාසේ මාවයි පාස්ටර් රාජා බ්‍රදර් ස්ටීවන් කියලා අපි තුන් දෙනෙක්ව අත්අඩංගුවට ගත්ත තලාතුවේ පොලිසියෙන් මේ අපි නොකරපු වැරැද්දකට බොරු චෝදනාවක් නිසා. එදා රෑ අපිව අත්අඩංගුවට අරගෙන මේ පොලිස් OIC මහත්තයා
මට කියනවා මේ ඔයාව බලනකොට මට මොනවද වෙනවා. දැන් මාව අත්අඩංගුවට අරගෙන මාංචු දැම්මේ නෑ. නමුත් අත්අඩංගුවට අරගෙන දැන් හෙට අපි තුන් දෙනාම උසාවියේ ඉදිරිපත් කරන්න යනවා. හරිනම් දැන් අපිව කූඩුවේ දාන්න ඕනේ. දැන් ඒ ඔයසි මහත්තයා කියනවා මේ ඔයාව බලනකොට මොකද්ද එකක් තියෙනවා. ඔයා ඇත්තට කවුද? මං කිව්වා ඉතින් අර මම තමයි අර බෙල්වුඩ් පාස්ටර් මං තමයි ඔය මේවා කරා කියලා බොරුවට චෝදනා කරලා තියෙන්නේ කියලා. නෑ ඒක මං දන්නවා. හැබැයි මොකද්ද තියෙනවා. මට බෑ ඔයාව පොලිසියේ රඳව ගන්න. ඒ කියන්නේ කූඩුවෙත් තියාගන්න බෑ පොලිසියෙත් තියාගන්න බෑ. මං නීතිය කඩාගෙන එක දෙයක් කරන්න යනවා. මොනවද? ඔයා යන්න. වාහනෙත් අරගෙන යන්න. වාහනෙත් අත්අඩංගුවට අරගෙන. වාහනෙත් අරගෙන යන්න. හැබැයි උදේ 7 වෙනකොට මෙතනට ප්ලීස් එන්න. ඔයා ආවේ නැත්තම් මගේ රස්සාවම මට යනවා. එතකොට මම බැලුවා ඇයි මේ මිනිස්සු මේව කරන්නේ කියලා. ඉතින් ඒ වගේ අවස්ථා කිහිපයක්ම මගේ ජීවිතේ වෙලා තියෙනවා. සමහරු මට මොකද්ද දන්නේ නැහැ ඔයා තුල මොනවද තියෙනවා කියලා තියෙනවා. මිත්‍රෝනේ මේක මන් තුල නෙවෙයි හැම දේව දාසෙක් තුලම මේක තියෙනවා. අපි තුල තියෙන ආලේපය අනිත් මිනිසුන්ට පේනවා. සමහරවිට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මොකද්ද ඒගොල්ලෝ දකින්නේ කියලා. නමුත් මොකද්ද එකක් දකිනවා. අමුත්තක් තියෙනවා. ඔව්නේ අපි තුල සුදාපයන් වහන්සේ ඉන්නවනේ. අපි දෙවියන් වහන්සේගේ දාසයෝනේ. මිනිස්සු අපිව ගරු කරේ නැතත් යේසුස් වහන්සේ කියනවා යමෙක් මට සේවය කරනවා නම් මගේ පියාණන් වහන්සේට ගරු කරයි කියලා. ඉතින් ඒ වගේ අයනේ ඔබ සේවය කරන පුද්ගලෙක් නම් දැන් අපි බලන පිලිප් කවුද? ප්‍රේරිතෙකුත් නෙවෙයි. අපෝස්තලවරයෙක් නෙවෙයි. අනාගත වතුරවරයෙක් නෙවෙයි. කවුද? අර ස්තේෆන් එක්ක මේසෙ කෑම බෙදපු එක්කෙනෙක්. ඕක මතක තියාගන්න. ඒ දෙන්න ගැන තමයි අද මේ 4 වෙනි පාඩමේ මම උගන්වන්නේ. මේසෙ කෑම බෙදපු සේවය කරපු ස්තේෆන්ගේ මූණ මතකද? ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ මොනවදලු දැක්කේ? දේව දූතයෙකුගේ මූණ වගේ දැක්කලු. මේ මිනිස්සයාගේ මූණ දැක්කම එතියෝපිය නපුංසකයා ගොඩ වෙන්නලු ඉඳ ගන්නලු කියලා දෙන්නලු. දන්නේවත් නැහැ මේ හදයා කවුද කියලා. අන්න ඒක තමයි ආලේපේ මිත්‍රෝනි. ඒ ආලේපේ ඔබට තිබෙනවා ඔබ සේවකයෙක් නම් සේවිකාවක් නම්. ඒ ආලේපේ හැසිරෙන්න. ඔක මතක තියාගන්න. මිනිසුන්ට පේනවා ඔබ කවුද කියලා. ඒ නිසා ඔබ කතා කරනකොට ඔබ දේවල් කරනකොට ඔබ මතක තියාගෙන ඔබ මේවා කරන්න. ඉතින් ඔහු 22 වෙනි පදය ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි කොට්ටාශය නම් උන්වහන්සේ බැටළුවෙකු මෙන් මරණයට ගෙන යනු ලැබ බැටළු පැටවෙක් උගේ ලොම කපන්නා ඉදිරිපිට ගොළුව සිටින්නාක් මෙන් තමන් මුඛය නාරිනසේක කියලා මේ පරණ කිවිසුමෙන් කතා කරනවා. ඉතින් ඒක ගැන කතා කරලා නපුංසකයා පිලිප්ගෙන් විචාරමින් අනාගත වතුර මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද? නොහොත් වෙන කෙනෙකු ගැනදයි කියන ලෙස නොබෙන් ඉල්ලමි කීවේය. කියනවා මේක එයා කියන්නේ එයා ගැනද නැත්නම් වෙන කෙනෙක්ද ගැනද කියලා. එතකොට පිලිප් 35 වෙනි පදේ එයා කියලා දෙනවා යේසුස් වහන්සේ ගැන. 2007 අපි මෙහෙන් කණ්ඩායමක් ඔරිස්සාවට ගිහින් හිටියා. ඔරිස්සාවල කොරාපුට් කියන ප්‍රදේශයට අපි ගියා. අපේ වියදමෙන් ගිහිල්ලා ලොකු සුභාරංචි රැස්වීම් තියන්න ගියා. ඉතින් අපේ සභාවෙන් කණ්ඩායමක් ගියා. ඉතින් මේ දවස් 3ක රැස්වීමේදී ගොඩක් අය ආවා. අන්තිම දවසේ ලයිටුත් නැහැ වහිනවා මිනිස්සු ඇස්සේ හිටියා මේ දේශනා අහගෙන. ඒ දවස් 3 මම දේශනා කරේ සුභාරංචිය පරණ කිවිසුමෙන්. තනිකර පරණ කිවිසුමෙන්. එතකොට මේ අපිත් එක්ක හිටපු පාස්ටර් ඉන්දික මට කිව්වා පාස්ටර් මේ පළවෙනි වතාවට මම දැක්කේ පරණ කිවිසුමෙන් සුභාරංචිය දේශනා කරලා මිනිස්සු ගැලවීමට එන එක කියලා. මං කිව්වා නෑ පිලිප්ලා පාවුල්ලා ස්තේෆන්ලා පේත්‍රුස්ලා සේරම දේශනා කරේ පරණ කිවිසුමෙන්. මම මේ කියන්න කැමති මේ පරණ කිවිසුම ඕනේ නෑ අලුත් කිවිසුම විතරයි ඕනේ කියලා සමහරු කියනවානේ. මේ බලන්න පරණ කිවිසුමෙන් කියවපු පදයක් මුල් කරගෙන මෙතන පිලිප් දේශනා කරපුවම අර ලොක්කා ගැලවීමට එනවා. එයා අහනවා
පිලිප් බෞතිස්ම ගැන කිව්වේ නැහැ. එයා අහනවා එවිට මේ පිලිප් මෙහෙම කතා කරායින් පස්සේ 36 ඔහු මාර්ගයේ යද්දී වතුර තිබෙන තැනකට පැමුණුනාහ. නපුංසකයා කතා කොට මෙන්න වතුර තිබේ බෞතිස්ම කරනු ලබන්ට මට කවර බාධාවක් තිබේදයි කියා රථය නවත්තන්නට අනකලේය. එවිට පිලිප්ද නපුංසකයාද දෙදෙනාම වතුරට බැස්සෝය. පිලිප් ඔහුව බෞතිස්ම කළේය. ඔවුන් වතුරෙන් ගොඩ නැගුණු කල ස්වාමින් වහන්සේගේ ආත්මය අනුව පිලිප් රැගෙන ගියසේක. නපුංසකයා තවත් ඔහුව නූදුටුසේක. මක්නිසාද ඔහු ප්‍රීති වෙමින් තමාගේ ගමන ගියේය. නමුත් පිලිප් අසතෝයේදී දක්නා ලද්දේය. ඔහු කායිසරියට එනතෙක් සියලු නුවරවල් මැදින් යමින් සුභාරංචිය ප්‍රකාශ කළේය. නපුංසකයා පරණ ගිවිසුම පැහැදිලි කරලා පිලිප් උගන්වපුවාම අහනවා ඉතින් මේක එයා කියන්නේ එයා කියනද නැත්නම් වෙන කෙනෙක් ගැනද කියලා. ඉතින් පිලිප් එයාට යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා. මෙයා පිළිගෙන හිටපුවම කාන්තාර මැදනේ හිටපුවම වතුර තියෙන තැනකට ආපුවම කියනවා අනේ අර වතුර තියෙනවා. ඉතින් බෞතිස්ම ගන්න පුළුවන්ද මට? අනේ බාධාවක් නැහැ කිව්වම දෙන්නම බැස්සා. නපුංසකයාට බෞතිස්ම දුන්නා. දීලා උඩට ආව විතරයි පිලිප්ව සුංගාලා අරගෙන ගියා ශුද්ධාත්මයන් වහන්සේ වෙන තැනකට. නපුංසකයා ප්‍රීතියෙන් යනවා. මිත්‍රවරුනි පරණ ගිවිසුමෙන් තමයි අලුත් ගිවිසුම් කාලේ සුභාරංචිය දේශනා කරේ. පේත්‍රුස්ගේ පළවෙනි දේශනාව මතකද මම කියලා දුන්නා. යෝවෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 48 වෙනි පදේ ඉඳන් 52 වෙනකම් ඒකෙන් දේශනා කරා. ඊට පස්සේ පේත්‍රුස් අර මන්ත්‍රණ සභාවට දේශනා කරපු දේශනාව ගත්තේ පරණ ගිවිසුමේ. ස්තේෆන්ගේ දේශනාව ගත්තේ තන්නිකර පරණ ගිවිසුමේ. මෙතන පිලිප්ගේ දේශනාව යසායා 59 පද දෙකයි. ඒකෙන් දේශනා කරා. පරණ ගිවිසුමට ඊයේත් අද හෙටත් සදා කාලයටම බලය තියෙනවා. ඒක දෙවියන් වහන්සේගේ වචනය. අලුත් ගිවිසුම වගේ මේකත් දෙවියන් වහන්සේගේ වචනය. ඕක මතක තියාගන්න. හොඳයි. ඉතින් මේ වෙනකොට අපි බැලුවේ පිලිප්ගේ සේවය කෙසරියා කියලා කියන්නේ සෙසරියාවට. ඕක තියෙන්නේ අද වර්තමාන ටෙල් අවීව් සහ හයිෆා අතර තානියා පව් කරලා යනකොට සෙසරියාව තියෙනවා. ඉතින් ඒ පළාතට ඔහු සේවයට ගියා. එහෙනම් මිත්‍රෝනි දැන් අපි පස්වෙනි පාඩම අපි ඉවර කරනකොට අපි 8 වෙනි පරිච්ඡේදයට අපි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ පාඩමේ අපි පාවුල්තුමා ගැන බලන්න යනවා. පාවුල්තුමා හැටියට ගැලවීම ලැබුපු එක කොහොමද? කොහෙදිද ඒක උනේ? ඉතින් මේ දේවල් අපි බලන්න යනවා. ලබන පාඩමේ පස්වෙනි පාඩමේ මම ඔබට 9 සහ 10 වෙනි පරිච්ඡේද දෙක උගන්වන්න මම එනවා. ඒ නිසා මේ පාඩමට එනකොට කරුණාකරලා ක්‍රියා 9 සහ 10 කියවගෙන එන්න. එහෙනම් අද අපි 6 වෙනි පරිච්ඡේදයේ මුල් හරියේ ඉඳන් අපි බලාගෙන එනවා. 7 වෙනි පරිච්ඡේදයේ ස්තේෆන්ගේ දේශනාව බැලුවා. 8 වෙනි පරිච්ඡේදයේ සමාරියාවට සුභාරංචිය ගිහින් එතනින් එතියෝපියාවට ඒ සුභාරංචිය ගියපු ආකාරයත් අපි බැලුවා. එහෙනම් YouTube බයිබල් විද්‍යාලයේ ක්‍රියාපොතේ පාඩම 4 වෙනි පාඩම දැන් නිමා වෙනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා 5 වෙනි පාඩමේ හම්බෙමු.